සම්පත් කළමනාකරන අධ්‍යනාංශයේ අහෙට් ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන සිප් සයුරේ පරතර සොයන මතු පරපුරක් උදෙසා ලෙස තේමා පාඨය කරගත් සිප් තිරිදෝතක් නම් ව්‍යාපෘතිය යටතේ වාණිජ්‍ය විෂය ධාරාව සඳහා පැවැත්වෙන ශිල්පශාලිකා නම් වූ සම්මන්ත්‍රණ මාලාවයි මේ. උයන්නට වෙලාවක් නැහැ ගත හැකිය කටින් කැවුමක්. හදන්නට වෙලාවක් නැහැ රුපියල් ගත හැකිය මුදලට සරංගලයක්. සොයන්නට උණ පතුරු නැහැ රුපියල් 100යි වෙසක් කූඩුවක්. ගණන් හදන්නට කාලයක් නැහැ මුදලට ලැබෙවිද සහතිකයක්. සියල්ල මුදලට මැනිය හැකි ලෝකයේ මුදලින් මැනිය නොහැකි මුදලින් තක්සේරු කළ නොහැකි එකම දේ අධ්‍යාපනයයි. ඉතින් එලෙස මුදලින් මැනිය නොහැකි වටිනාම දෙය ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා දරන උත්සාහයේ සමාරම්භයයි මේ. ඉතින් පැමිණි සම පිළිගැනීම සඳහා මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අහෙට් ශිෂ්‍ය සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන රෝෂ්නා ප්‍රේරණා ගුරුමෑණියන්ට. You are muted. Mute වෙලා. සංවිධානය කරනු ලබන අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවට ඔබ හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපගේ දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරන අධ්‍යයන අංශයේ ශිෂ්‍ය සංගමයේ විසින් මේ දිනවල ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වගෙන යන සිද්ධි දෝතක් නමේ. ඉතින් ඒ ප්‍රජා සත්කාර වැඩසටහනේ එක් අංගයක් තමයි මේ කියන ශිල්පශාලිකා කියන වාණිජ්‍ය විෂය ධාරාව මුල් කරගෙන කරනු ලබන අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාව. ඉතින් ඒ අනුව අද ඔයගලන් එකතු වෙලා තියෙන්නේ ව්‍යාපාර ගිණුම්කරණය සඳහා වූ සම්මන්ත්‍රණ මාලාවට. ඉතින් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි අපේ පීඨයේම තියෙන තවත් එක් අධ්‍යයනාංශයක් ගිණුම්කරණ අධ්‍යයනාංශයේ ආචාර්ය මුදිත් සුජීව කතිකාචාර්යතුමාටත් ඒ වගේම කතිකාචාර්ය ලලිත සිල්වා මහත්මයාටත් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනය පිළිගෙන ප්‍රමිත පිළිබඳව මෙම සම්මන්ත්‍රණ මාලාව කරන්න ඉදිරිපත් වෙච්ච එක ගැන. ඉතින් ඇත්තටම මම හිතනවා අද ඉන්න මේ දුවදරුවන්ට මේ අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාව ඉතාමත් වැදගත් සම්මන්ත්‍රණ මාලාවක් වේවි. මොකද ප්‍රමිත කියන දේ මම හිතන්නේ ගොඩක් වෙලාවට වැඩියෙන් කතා බහට ලක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ කතිකාචාර්යවරු දෙදෙනාම ආචාර්ය මුජිත් සුජීව කතිකාචාර්ය තුමත් ඒ වගේම ලලිත සිල්වා කතිකාචාර්යතුමත් ඔයගලන්ගේ ප්‍රමිත පිළිබඳව තියෙන ගැටළු වලට පිළිතුරු අද ලබා දෙයි කියලා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපගේ අධ්‍යයන අංශයේ අංශාධිපති MDP පීරිස් මහත්මයාවත් ඒ වගේම අපේ හිටපු අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපතිනි ආචාර්ය එම්.පී.එන් ජනාධරි මහත්මියවත් ඉතින් මේ අපේ හිටපු සහ දැන් වර්තමානයේ පත්වෙච්ච අපේ අංශාධිපතිවරුන් දෙදෙනාම ඇත්තටම බොහෝ බෙහෙවින් උපකාර කරා මේ සම්මන්ත්‍රණ මාලාව පවත්වාගෙන යන්න. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ හෙඩ් ශිෂ්‍ය සංගමේ නිලධාරී මඩුල්ල සහ සිසු දරුවන්. ඉතින් මේ දරුවනුත් මේ රටේ වත්මන් තත්ත්වෙත් එක්ක විවිධ වූ අභියෝග මැද්දේ තමයි මේ සම්මන්ත්‍රණ මාලාව මේ විදිහට සංවිධානය කරන්න ඇත්තටම කටයුතු කළේ. ඉතින් ඇත්තට මේක මම අගය කරනවා ඒ දරුවන්ගේ කැපවීම මේ සඳහා තිබ්බ කැපවීම ඇත්තෙන්ම මම ඉතාමත් අගය කොට සැලකනවා. ඉතින් මම හිතනවා ඒ දරුවන් විසින් සංවිධානය කර ඉතින් අපේ හෙඩ් ශිෂ්‍ය සංගමයේ විසින් මානව සම්පත් කළමනාකරන අධ්‍යයන අංශයේ හෙඩ් ශිෂ්‍ය සංගමයේ විසින් සංවිධානය කරන ලබන ඉතින් මේ පළවෙනි සම්මන්ත්‍රණය ඉතින් මින් ඉදිරියට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන් ව්‍යාපාර අධ්‍යයන සහ
business economics සාමාන්‍ය මාලාවන් වලට ඉතින් ඒ ඉතින් මම හිතනවා ඔයගලන්ට සාර්ථකව ඔබලාගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මනා පිටුපහලක් වේවි කියලා. ඉතින් නැවතත් මම විශේෂයෙන් තවත් ස්තුති කරන්න අවශ්‍යයි. අද අපේ අධ්‍යයනාංශයේ කතිකාචාර්යවරු වරුන් සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒ සෑම දෙනාමත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න. ඉතින් මේ තියෙන අපි දන්නවා දැනටත් ඉතින් සමහරක් පැතිවලට අපි දන්නවා විදුලි කප්පාදුවක් වෙනවා. ඉතින් එසේ තිබීදිත් අපිට දැක ගන්න පුළුවන් අද බොහෝ දරුවන් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ දරුවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම ඒ වගේම ඔවුන්ට ආරාධනය කරනවා තමන්ගේ තියෙන මොන හරි ගෙනුම් කරන පිළිබඳව තියෙන ගැටලු ඒ වගේ දේවල් තියෙනවා නම් අපේ මෙම සම්මාන්ත්‍රණය මෙහෙවනු ලබන කතිකාචාර්ය දෙපළට යොමු කරලා ඒ ගැටලු निराකරණය කරගන්න කියලා. ඉතින් එහෙනම් මම මෙතනින් කතාව අවසන් කරන්නම් කාලයත් යන නිසා. ඉතින් සෑම දිනාටම අද එක් වෙලා ඉන්න උසස් පෙළ විභාගයේ මුහුණ දෙන්න ඉන්න සියලුම සිසු දරුවන්ට සාර්ථකව හොඳ විශිෂ්ට සමාර්ථයක් ලබාගෙන උසස් පෙළ විභාගයේ සාර්ථකව නිම කරලා විශ්වවිද්‍යාලයේ වරම් ලබා ගන්න හැකියාව ලැබෙවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතියි ගුරුමෑණියනි. ඔබ දන්නවද ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ පළමු මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශය බිහි වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය තුලින්. ඉතින් ඒ වගේම තමයි අප විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ අධ්‍යනාංශයේ කළමනාකරණ පීඨයේ ඉහළ අභිමානයක් කීර්තියක් හිමි අධ්‍යනාංශයක් තමයි මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශය. රටට අවශ්‍ය තීක්ෂණ බුද්ධියකින් සන්නද්ධ උපාධිධාරීන් බිහි කරනවා වගේම මිනිසුන් සමග ගනුදෙනු කිරීමට අපූර්ව හදවත් සහිත මිනිසුන් තනන ඒ දෙපාර්තමේන්තුව අන් කිසිවක් නොව කැලණිය විශ්වවිද්‍යාලීය මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයයි. ඉතින් තවත් ආදරණීය මිනිසුන් තැනීමට හෙඩ් ශිෂ්‍ය සංගමය මගින් සිත්තිරිදෝතක් ලෙස ප්‍රජා ව්‍යාපෘතියක් සංවිධානය කළා. මේ ව්‍යාපෘතියේ මූලිකම අරමුණ බවට පත්වන්නේ මහනුවර මාරස්සන හේවා විශ්වවිද්‍යාලයේ ඉන්න අහිංසක දුවා දරුවන්ගේ පුස්තකාල ගොඩනැගිල්ල අලුත් වැඩියා කරලා ඔවුන්ට පුස්තකාල අත්දැකීම ලබා දෙන එක. ඉතින් ඒ ව්‍යාපෘතියට සමකාමීව පසුගිය සමය තුළ බිඳ වැටුණු අධ්‍යාපනය යල්ලෙන් නගා සිටුවීම සඳහා වාණිජ්‍ය විෂය හදාරන ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ශිල්ප ශාලිකා ලෙස සම්මන්ත්‍රණ මාලාවක් ගෙනෙනු ලබනවා. අද දිනේදී ගිණුම් කරන විෂයට අදාළව සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර ඒ සඳහා මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරලත් ගණකාධිකාරී ආචාර්ය මුදිත් සුජීව මහතා සහ කතිකාචාර්ය ලලිත් සිල්වා මහතාට. ඉතින් කතිකාචාර්යතුමනි ඔබ දෙපළටයි මේ ගෞරවනීය ආරාධනය. right මම හිතන්නේ භාව ඇහෙනව නේද? right බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඇත්තටම අර ඉස්සලා කිව්වා වගේ විවිධ දුෂ්කරතා මැද්දේ තමයි අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ අපි සියලු දෙනාම රටක් විදිහට. ඒ නිසා මෙතෙන්දී සමහරුන්ට පව කට්ස් ඇති සමහරුන්ට විවිධ ගැටලු තියෙන්න පුළුවන්. මේ සියලු දේත් එක්ක අපි මේ පැයකමාරක් වගේ කාලෙකින් නැවතත් කරන්ට් එක යනවා. ඇත්තටම 6ට කරන්ට් එක යනවා මේ පැත්තට. ඒ නිසා මේ තියෙන තත්වයන් තුළ අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ ගිණුම්කරණයේ විශේෂ ගිණුම් කරන ප්‍රමිත පිළිබඳ සාකච්ඡාවක් කරන්න යම්කිසි මට්ටමකට. මොකද ඒකට හේතුව තමයි අපි නිරන්තරයෙන් දන්නවා අපි උසස් පෙළ ගිණුම්කරණය සම්බන්ධයෙන් සම්බන්ධ වෙනවා. විශේෂයෙන් අපි සම්බන්ධ වෙනවා
ප්‍රධාන පරීක්ෂකවරුන් විදියට උසස් පෙළ ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් ඒ වගේම අපි ගිණුම් කරන විෂය තුල අපේ විශ්වවිද්‍යාලය තුල සහ ඊට එයින් පරිබාහිරව ගිණුම් කරන විෂය සම්බන්ධයෙන් විවිධ workshops විවිධ දේවල් අපි විවිධ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඒ තුල ඇත්තටම විශේෂයෙන් උසස් පෙළ ගත්තාම උසස් පෙළ අපි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කරනකොට අපිට පේනවා ගිණුම් කරන ප්‍රමිතවලට තියෙන වැදගත්කම විෂය නිර්දේශය තුල සහ ඇගයීම් තුල ගොඩක් වැඩි වෙනකොට ළමයින් ඒ සඳහා දක්වන කැමැත්ත සහ ඒ සඳහා ලබා ගන්න ලකුණු ප්‍රමාණය සෑහෙන මට්ටමකින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම මේ ගිණුම් කරන ප්‍රමිත පිළිබඳ සාකච්ඡාවන් විවිධ අවුරුදු වල විවිධ ස්වභාවයන්ගෙන් ගුරුවරුන්ට සහ ළමයින්ට සියලු දෙනාට අපි විවිධ ආකාරයෙන් අපි දැනුම ලබා දීමට උත්සාහ කරනවා. So ඒ තුල මේකත් මම හිතන්නේ ඒක අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සහ විශේෂයෙන් මානව සම්පත් කළමනාකරන අධ්‍යයනාංශයට විශේෂ ස්තුතියක් කරනවා මෙවැනි කාල පරිච්ඡේදයක් තුළ ඒ වගේම මේ අහෙඩ් කියන ශිෂ්‍ය සංවිධානයට මෙවැනි අමාරු කාල පරිච්ඡේදයක් තුළ දැයේ දූ දරුවන්ට ජාතික වගකීමක් විදිහට හඳුනාගෙන මේ ගිණුම් කරන විෂය සම්බන්ධයෙන් උසස් පෙළ මට්ටමින් මේ වෙලාවේදී කරන්න පුළුවන් සේවය කිරීම සඳහා කැපවීම සම්බන්ධයෙන් ඒ අහෙඩ් ශිෂ්‍ය සංවිධානයට සහ මානව සම්පත් කළමනාකරන අධ්‍යයනාංශයට වාණිජ්‍ය කළමනාකරන පීඨේ මානව සම්පත් කළමනාකරන අධ්‍යයනාංශයට සහ අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපේ ස්තුතිය පළ කරනවා. right ඒකත් එක්කම අපි වැඩි වෙලාවක් ගන්න ඇත්තටම අද අපේ සාකච්ඡාවේ අරමුණ වෙන්නේ ගිණුම් කරන ප්‍රමිත කිහිපයක් සාකච්ඡා කරන්න. එකක් තමයි අපි මුලින්ම පටන් ගන්න සංකල්පනාත්මක රාමුවෙන් ගිණුම් කරන පිළිබඳ සංකල්පනාත්මක රාමුව. මොකද මේක තමයි ගිණුම් කරන්නේ සඳහා පදනම සකස් කරන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා විශේෂයෙන්ම ආදායම් revenue from contract with customers ආදායම් හඳුනා ගැනීම සම්බන්ධයෙන් SLFRS 15. ඊට පස්සේ අපි කතා කරනවා SLFRS 16 SLFRS 16 අපි කතා කරනවා ලීසින් සම්බන්ධයෙන් කල්බදු සම්බන්ධයෙන් සහ අපිට වෙලාව තිබුණොත් අපි දේපල පිළියෙත උපකරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා LKS 16. එතෙන්දී විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ LKS 16 තුල වත්කම් ප්‍රත්‍යාගාණය සහ වත්කම් ප්‍රත්‍යාගාණය ඇතුළේ ලාභ හඳුනා ගැනීම කොහොමද අපි පළමු වර ප්‍රත්‍යාගාණ ලාභ හඳුනා ගන්නේ දෙවන වර ප්‍රත්‍යාගාණ ලාභ හඳුනා ගන්නේ මේ කියන කාරණා අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. උසස් පෙළ ප්‍රශ්න සහ සම්බන්ධ කරගෙන අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නේ. එතකොට ඒ තුල මේ දැනුම ඇත්තටම කෙලින්ම මේ විභාගයේ අපි කියන හිතුවොත් එහෙම විභාගයේ මේ ගිණුම් කරන ප්‍රමිත පිළිබඳ දැනුම මනින ප්‍රධාන ස්ථාන දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැනටමත්. එකක් තමයි කෙටි ප්‍රශ්න පත්‍රය තුල. පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල. ඊළඟ එක තමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුල විශේෂයෙන්ම සමාගම් ගාන තුල. ඒ නිසා මේ අපි කතා කරන කොටස විෂය නිර්දේශය තුළ අපිට වෙලාවත් එක පැයකමාරක් හෝ දෙකක් වගේ කාලයක් තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට විෂය නිර්දේශය තුළ සහ මේ විෂය තුළ විභාගයේ පැත්තෙන් ගත්තොත් ඉතා විශාල වැදගත්කමක් වෙනවා. right? ඒ නිසා අපි ආරාධනා කරනවා ඔයගොල්ලෝ සියලු දෙනාටම අපි එක්ක සම්බන්ධ වෙන්න. මේක එක පැත්තකට යන ට්‍රාන්සැක්ෂන් එකක් හෝ ගනුදෙනුවක් නෙමෙයි. අපි ඔයගොල්ලන්ට කාලය දෙනවා. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. මම හිතන්නේ සියලු දෙනාට මේ chat එක ඕපන් කරලා තියෙනවා නේද? එහෙම නේද? ඔව්. ප්‍රශ්න අහන්න පුළුවන්. කතා කරලා ඕනනම් අහන්න පුළුවන්. අපි මේ ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් निराකරණය කරගනිමින් අපි ඉදිරියට දීපාර්ශික විදිහට එහෙම නැත්නම් ඉන්ටරැක්ටිව් විදිහට අපි දෙගොල්ලම සම්බන්ධ වෙන ආකාරයෙන් අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න. එහෙම වුණොත් මම හිතනවා මේ අපි පැයකමාරෝ දෙකක කාලය වඩා සාර්ථක වෙයි. right. හරි. දැනට මොනවා හරි මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාව
කරගෙන යන ආකාරය පිළිබඳව සහ අපි මොනවද කරන්න බලාපොරොත්තු වෙන කියන එක තමයි මෙතෙන්දී අපි මේ මතු කරේ. මම හිතන්නේ පැහැදිලි ඇති. රයිට් අපි ඒකත් එක්ක අපිට ඇඩ්මිට් කරන්න කියලා එනවා. අපි මේ ඇඩ්මිට් කරා. රයිට් හරි. එතකොට හරි සංකල්ප අපි එනම් අපේ සාකච්ඡාවට යන් අපි ලොකු වෙලාවක් මම ගන්නෑ. ගිණුම්කරණය කියන විෂය තුළ ඇත්තටම ගිණුම්කරණය කියන වෘත්තිය. ගණකාධිකරණ වෘත්තිය. right ගිණුම්කරණයත් එක්ක යන්නේ ඊළඟට ගණකාධිකරණය කියලා ගත්තම ඊට වඩා පුළුල් අර්ථයක් තියෙනවා. ඒ තුළ විවිධ අංශයන් තියෙනවා. right එතකොට මේ ගණකාධිකරණය තුළ තියෙන ප්‍රධාන විෂයක් තමයි ගිණුම්කරණය. එතකොට මේ ගණකාධිකරණය සහ ගිණුම්කරණය කියන්නේ මේක වෘත්තියක්. වෘත්තියක් කියන එකේ අදහස තමයි ප්‍රොෆෙෂන් එකක් විදිහට එහෙම නැත්නම් රැකියා වෙළඳපොළක් ඇතුව සම්පූර්ණ රැකියාවකට තමයි මේ අපි මේ ඉගෙන ගන්න සියලු දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්. right එතකොට ගිණුම්කරණය අද දියුණු වෙලා තියෙනවා විවිධ ආකාරයෙන් විවිධ තාක්ෂණය සමග ඉතා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. තාක්ෂණය සහ ව්‍යාපාරික වෙනස් වීම එක්ක ගිණුම්කරණය සම්බන්ධයෙන් විවිධ දියුණු වීම වෙලා තියෙනවා. ඩෙවලොප්මන්ට්ස් එහෙම නැත්නම් අපි වෙන සංවර්ධනය වීම වෙලා තියෙනවා. එතකොට ඒ තුල දැන් අපි බලාපොරොත්තු වෙන මම මේ සාමාන්‍ය තත්ත්වය පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා ඔයගොල්ලන්ට. ව්‍යාපාර ලෝකයේ එහෙම නැත්නම් ප්‍රායෝගික ලෝකයේ අපි ගිණුම්කරණය සම්බන්ධයෙන් කොහොමද දකින්න ඕනේ? අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ව්‍යාපාරයක ගණකාධිකාරීවරයෙකුගේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නේ මේ. මෙතෙන්දි වැදගත් වෙනවා right ගිණුම්කරණය තුලින් සාමාන්‍ය අදහස තමයි අපි මූල්‍යමය ගනුදෙනු හා සිද්ධීන් සටහන් කරලා වාර්තා කරලා ඒවා ඉදිරිපත් කරනවා. මේක තමයි ගිණුම්කරණයේ මූලිකම හරය. මූලිකම දේ මේක. හැබැයි අපි දන්නවාද ගිණුම්කරණය සම්බන්ධයෙන් මේ කියන කාරණා ගිණුම්කරණ තොරතුරු රැස් කරලා සටහන් කරලා වාර්තා කරලා අවශ්‍ය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ ක්‍රියාවලිය කරනවා කොහෙන්ද? සාමාන්‍ය accounting software එකකින් ගිණුම්කරණ මෘදුකාංගයක් තුලින්. ඒකට ගණකාධිකාරීවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. right ඒකට මේ තොරතුරු ටික සම්පාදනය කරපුවාම ඒ basic functions ටික accounting software එකේ අපි apply කරපුවාම අපිට පුළුවන් මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ ලබා ගන්න. හැබැයි මෙතෙන්දි වැදගත් වෙන්නේ අද ගිණුම්කරණයේදී ගණකාධිකාරීවරයාගේ ප්‍රධානතම කාර්යභාරය වෙන්නේ මේ මූල්‍ය තොරතුරු සම්බන්ධ කරගෙන සහ අනෙකුත් මූල්‍ය නොවන තොරතුරු සම්බන්ධ කරගෙන ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය එහෙම නැත්නම් තීරණ ගැනීම කිරීම තමයි ගණකාධිකාරීවරයෙක්ගෙන් අද බලාපොරොත්තු වෙන ව්‍යාපාර ලෝකයේ. ඒක තමයි ඔයගොල්ලෝ ගණකාධිකරණය පැත්තෙන් එහෙම නැත්නම් ගිණුම්කරණය පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ මූල්‍ය සහ මූල්‍යමය නොවන තොරතුරු භාවිතා කරමින් ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම කුසලතා වර්ධනය කර ගැනීම තමයි අද අපිට අවශ්‍ය වෙන්නේ. ඒක සඳහා පදනම සකස් කරනවා අපොස උසස් පෙළ ගිණුම්කරණය විෂය තුල. ඒක ඉතාම වැදගත්. ඒ නිසා මේ අපොස උසස් පෙළ ගිණුම්කරණ විෂය ඉගෙන ගැනීම ඔයගොල්ලන්ගේ සහ අපි සියලු දෙනාගේම ඉදිරි ගමන් මඟ තීරණය කිරීම සඳහා අවශ්‍ය මූලික පදනම එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක නිර්මාණය කරන්න මෙතනින්. right අන්න ඒ ෆවුන්ඩේෂන් කියන එහෙම නැත්නම් මූලික පදනම කියන එක ඉතාම වැදගත්. මේ සංකල්පනාත්මක රාමුව කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ පදනම. right ගිණුම්කරණයේ පදනම් වෙන්නේ මෙන්න මේ කියන සංකල්පනා ගිණුම්කරණයේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල. right එතකොට මේ සංකල්පනාත්මක රාමුවේ conceptual framework for financial reporting කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ සංකල්පනාත්මක රාමුව තුල ප්‍රධාන අරමුණු කිහිපයක් තියෙනවා. ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. right පළවෙනි එක තමයි ගිණුම් කරන ප්‍රමිත සංගත භාවයකින් යුතුව සකස් කිරීම සඳහා සංගත භාවයකින් කියන්නේ මොකද්ද? ඒකාකාරීව යුනිෆෝමිටි එකක් ඇතුව සකස් කිරීම සඳහා උපකාරී වීම. right දෙවැනි එක තමයි කිසියම් විශේෂිත ගනුදෙනුවක් ගිණුම් කරන ප්‍රමිත වලින් යම්කිසි විශේෂ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අවශ්‍ය right ප්‍රතිපත්ති සහ මඟ පෙන්වීම සිද්ධ වෙන්නේ නැත්තම් අන්න එහෙමනම්
දැන් උදාහරණයකට LKS 16 කියනවා මොනව සම්බන්ධයෙන්ද දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන් කොහොමද මිනුම් කරන්නේ කොහොමද ගිනුම් තියන්නේ කොහොමද අපි ඒවා හෙළිදරව් කරන්නේ මේ සියල්ල කියනවා. හැබැයි ඒ තුල යම්කිසි කාරණයක් දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන් යම්කිසි කාරණයක් සාකච්ඡා වෙන්නේ නැත්නම් අපි එන්න ඕනේ සංකල්පනාත්මක රාමුවට. සංකල්පනාත්මක රාමුව අනුව අපි ඒ ගිනුම් තැබීම කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ඇත්තටම ගිණුම්කරණයේ පදනම විදියට එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එක විදියට සලකන්නේ. රයිට් අන්න ඒක තමයි මේ දෙවෙනි කාරණයෙන් කියන්නේ කිසියම් විශේෂිත ගනුදෙනුවක් හෝ අනෙකුත් සිද්ධියක් සඳහා ගිණුම් කරන ප්‍රමිතයක් භාවිතා කළ නොහැකි අවස්ථාවකදී හෝ ගිණුම් කරන ප්‍රමිතයක් මගින් ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති විට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට උපකාරී වීම. right මම හිතන්නේ පැහැදිලි ඒක. අපි යන තුන්වෙනි කාරණයට සියලුම පාර්ශවයන්ට ගිණුම් කරන ප්‍රතිපත්ති පිළියෙල කිරීමට උපකාරී වීම. right ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මැත්ති දක්වන ඕනෑම පාර්ශවයකට විශේෂයෙන් ගණකාධිකාරීවරුන්ට ව්‍යාපාරයේ කළමනාකාරීත්වයට ගිණුම් කරන ප්‍රතිපත්ති පිළියෙල කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම එහෙම නැත්නම් උපකාරය කරන්නේ මේ කියන සංකල්පනාත්මක රාමුවයි. මෙන්න මේවා තමයි මූලික අරමුණු විදිහට අපි හඳුනාගන්නේ. මේක තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඊළඟ ස්ලයිඩ් එකෙන්. කෙටියෙන් කියනවා නම් මූලික අරමුණු තුනයි. එකක් තමයි ගිණුම් කරන ප්‍රමිත සංගතභාවයකින් සකස් කිරීම සඳහා උපකාරී වීම. ගිණුම් කරන ප්‍රමිත සංගතභාවයකින් තු සකස් කිරීම සඳහා උපකාරී වීම. ප්‍රමිත සකස් කිරීම සඳහා දෙවැනි එක තමයි යම්කිසි ගනුදෙනුව විශේෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රමිතවල ඒ ගනුදෙනුව සටහන් කරන්නේ සහ මිනුම් කරන්නේ ඒ සම්බන්ධයෙන් තොරතුරු එහෙම නැත්නම් මඟ පෙන්වීමක් නොමැති අවස්ථාවකදී අපි නැවත එනවා සංකල්පනාත්මක රාමුවට. මෙන්න මේ කියන සංකල්පනාත්මක රාමුව අනුව අපි ගිණුම් තැබීම් කර යුතුයි. තුන්වෙනි එක සියලු පාර්ශවයන්ට ගිණුම් කරන ප්‍රතිපත්ති පිළියෙල කිරීම සඳහා අවශ්‍ය උපකාරය කරනවා මේ කියන සංකල්පනාත්මක රාමුව තුළින්. ඒ නිසා අපි හඳුනා ගන්නවා ගිණුම් කරන්නේ පදනම විදියට සංකල්පනාත්මක රාමුව. right අපි ඊළඟ ස්ලයිඩ් එකේ අපි කතා කරනවා මේ සංකල්පනාත්මක රාමුවේ ප්‍රධාන මොනවද අන්තර්ගතය කියලා. ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. පළවෙනි කොටස තමයි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණු. දැන් අපි දැනට කතා කරේ නෑ සංකල්පනාත්මක රාමුවේ අරමුණු තමයි මෙතනදී කතා කරේ. ඊළඟට අපි කතා කරනවා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ මම හිතනවා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. නැවත මතක් කිරීමක් කරන්නේ. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන සහ වාර්තාකරණ ඒකක තුන්වන පරිච්ඡේදයේ ඒ වගේම හතරවන පරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ඒවා හඳුනා ගන්න ආකාරය. ඒ වගේම අපි කතා කරන මේ අපි කියන මේ මූල්‍ය ප්‍රකාශනයක මූලිකාංගයන් හඳුනා මිනුම් කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මිනුම් කිරීම සම්බන්ධයෙන් අපි වෙන වෙනම කතා කරමු. එතෙන්දී අපි එක ගමු මේ කියන කාරණා මොනවද කියලා. right අපි එතනින් ඉස්සරහට යනවා. පොදු පරමාර්ථ සඳහා මූල්‍ය වාර්තාකරණයේ අරමුණු. right පොදු පරමාර්ථ සඳහා මූල්‍ය වාර්තාකරණයේ අරමුණු. The objective of general purpose financial reporting. right ඇත්තටම මූල්‍ය වාර්තාකරණයේ ප්‍රධාන අරමුණු මොනවද? අන්න ඒක තමයි මේ කියන්නේ. මේවා කෙටි ප්‍රශ්න පත්‍රය තුල අහනවා. right ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රය තුල මේවා අහනවා. ඒ නිසා මේ නිවැරදි වචන දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. මේ ගොඩාක් දේවල් අහලා දෙනවා. අපි බලනවා ඊළඟ සාකච්ඡාවේදී ඊළඟ ඉස්සරහට යනකොට අපි මේ ප්‍රශ්න කොහොමද මේ විභාගය තුල අහලා තියෙන්නේ කියන එක. right එතකොට මූල්‍ය වාර්තා පොදු පරමාර්ථ සඳහා එහෙම නැත්නම් the objectives of general purpose financial reporting ඉතාම පැහැදිලි ප්‍රධානම අරමුණ තමයි මූල්‍ය තොරතුරු සැපයීම. right මූල්‍ය තොරතුරු සැපයීම ඉතාම වැදගත්. බොහොම සරල මූල්‍ය තොරතුරු සැපයීම. මේක තමයි ප්‍රධානම අරමුණ. right කාටද මේ මූල්‍ය තොරතුරු සපයන්නේ? ඒක තමයි ඊටු කොටසෙන් කියන්නේ. කාටද මේ මූල්‍ය තොරතුරු සපයන්නේ? වාර්තාකරණය කියන්නේ අපි මේ කියන ව්‍යාපාර ඒකකයට දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන්ට
ණය සපයන්නන් සහ අනෙකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළව සම්පත් සැපීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපීමයි. මම නැවතත් කියනවා දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන්ට ණය සපයන්නන්ට අනෙකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළව එම ව්‍යාපාරයට අදාළව සම්පත් සැපීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපීමයි. මෙන්න මේක තමයි සාමාන්‍ය පොදුවේ ගත්තාම මූල්‍ය වාර්තාකරණයේ ප්‍රධානම අරමුණ. right? මේක තමයි සංකල්පනාත්මක රාමුවේ හඳුනාගෙන තියෙන ප්‍රධානතම අරමුණ විදියට. මේවා විභාග ප්‍රශ්න පත්‍රයේ විවිධ ස්වභාවයන්ගෙන් අහන්න පුළුවන්. මේ දැනුම තියෙනවා නම් අපිට ඒකට උත්තර ලිවීමේ හැකියාව තියෙනවා. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ පොදු පරමාර්ථ සඳහා මූල්‍ය වාර්තා කියන්නේ මොනවද කියලා. අපි කියනවා general purpose financial statements. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ඉදිරියේදී කතා කරනවා සාමාන්‍ය ව්‍යාපාරයේ එක අපි පිළියෙල කරනවා ප්‍රධාන මූල්‍ය සංරචකයන් මොනවද? සංරචකයන් අපි කියනවා components of financial statements. පහක් තියෙනවා. මොනවද ඒ පහ? අපිට පොඩ්ඩක් කියන්න. අහගෙන ඉන්නවා මම හිතන්නේ අහගෙන ඉන්නවා විතරයි අපි මේ ස්ක්‍රීන් එකට කතා කරන්නේ. ඔව් කියන්න. ඔව්. වගකීම් ආදායම් වියදම් සහ හිමිකම්. ඔව්. ඒ මොනවද? හොඳයි. ගිණුම් කරන මූලිකාංග. ඒ මූලිකාංග. very good. මූලිකාංග. මම ඇහුවේ දැන් මූල්‍ය ප්‍රකාශන වල සංරචකයන්. සංරචකයන් සංරචකයන් පහක් තියෙනවා. මොනවද? ආදායම් ප්‍රකාශය, මූල්‍ය දත්ත ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, ප්‍රතිපත්තිය සටහන්, ඔව්. අපි කියනවා අපි හරි වචන පාවිච්චි කරන්නේ නිවැරදිව ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. හරිද? ඊට පස්සේ මූල්‍ය දත්ත ප්‍රකාශය statement of financial position. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඊට පස්සේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය changes in equity statement සහ ගිණුම් කරන සටහන. මේවා තමයි සංරචකයන් පහ. right? එතකොට මේ සංරචකයන් පහ පිළියෙල කරන්නේ සාමාන්‍ය ගිණුම් කරන સિદ્ધාන්ත ඇතුලේ සාමාන්‍ය ගිණුම් කරන පරිචය ඇතුලේ සහ සාමාන්‍ය ව්‍යාපාර තත්ත්වයන් යට සාමාන්‍ය ව්‍යාපාරයක එමු නැත්නම් ඇල්මැති පාර්ශ්වයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා. right? මේක තමයි පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන කිරීම හඳුනාගන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මේක අනිත් පැත්ත කිව්වම ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා අපි මූල්‍ය ප්‍රකාශන මේ හදන්නේ මොන පදනමෙන්ද? මොකක්ද අපි යොදා ගන්න පදනම? ගිණුම් කරන සංකල්ප ගොඩක් යොදා ගන්නවා. මූලිකවම යොදා ගන්න ගිණුම් කරන සංකල්පය තමයි උපචිත පදනම. ඔව් very good. බොහොම හොඳයි. උපචිත පදනම. right? ඒක තමයි පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන වල සාමාන්‍ය තත්ත්වය. හැබැයි අපි හදනවා මේ මූල්‍ය ප්‍රකාශන මුදල් පදනමට. දැන් මම අහන ප්‍රශ්නයක් මේ මුදල් පදනමට අපි මූල්‍ය ප්‍රකාශන සකස් කරොත් ඒක පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශනයක්ද? පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශනයක්ද කියලා මම ප්‍රශ්නයක් අහනවා. මොකක්ද උත්තරේ? නෑ. නෑ. right? ඒක විශේෂිත අවශ්‍යතාවයක් සඳහා හදපු දෙයක්. ඒක අපි පිළිගන්න නොගන්නවා නෙමෙයි. ඒක විශේෂ අවශ්‍යතාවයක්. පොදු පරමාර්ථ සඳහා හදනවා කියන්නේ පොදුවේ පිළිගත් ගිණුම් කරන පරිචයන්ට සහ ඒ පොදු තත්ත්වයන් යටතේ හදන මූල්‍ය ප්‍රකාශන තමයි අපි පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන කියන හඳුනාගන්නේ. මේක දැනගන්න ඒකටයි මම කිව්වේ නැත්තම් වචනයක් විතරක් වෙන නිසා. right? අපි ඊළඟට යනවා. මම හිතන්නේ මේක පැහැදිලි පොදු පරමාර්ථ සඳහා මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද? මම පැහැදිලි සමරයිස් කරන්නම්. මූලිකම අරමුණ මූල්‍ය තොරතුරු සැපීම කාටද? දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන්ට, ණය සපයන්නන්ට සහ අනෙකුත් ණය හිමියන්ට අදාළ ඒකකයට අදාළ සම්පත් සැපීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය වෙනවා. right? සර් එතකොට මේ එතන පොදුවේ ඇල්මැති පාර්ශවයන්ට කියලා කිව්වොත් ඒක වැරදිද? මෙහෙමයි. ඒක වැරදි නෑ. වැරදි නෑ. වැඩේ ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය විභාගයේ ප්‍රශ්න අහනවා. මේවා හිස්තෙන් දාලා අපි ඊළඟට යන්කෝ මම පෙන්නන්නම්කෝ. දැන් මෙන්න මේ 2020 ප්‍රශ්නේ බලන්න.
මේකට උත්තරයක් කියන්නකො. එතකොට ඔයාගේ ප්‍රශ්නටත් උත්තරයක් හම්බෙයි. මේකට උත්තරේ මොකද්ද? ආයෝජකයන්ට සහ අනාගත නාහිමියන්ට. ඔය යන්නේ අන්න එතන තමයි මේ කාරණේ වැදගත් වෙන්නේ. දැන් මේ බලන්නේ මේ අපිට මේ නිර්වචනය මතකද කියන එක. දැන් නිර්වචනයට අපි ගියොත් එහෙම පැහැදිලිව තියෙන්නේ කොහොමද? මූලික පාර්ශ්ව වන්නේ දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන්. ණය සපයන්නන් සහ අනිකුත් ණයමියන්. ඔන්න ඔය දෙක තමයි ලියන්න ඕනේ. තේරෙනවද මම කියන එක? එතකොට ඒ නිවැරදි වචන යොදා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? ඔව් සර්. එතකොට මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නට උත්තරේ ලැබෙන්න ඇති. මේ නිසා මේ වචන මේ විභාගයේදී මෙන්න මේ වචන වැදගත් වෙනවා. දැන් අල්මැති පාර්ශවයන්ට කිව්වොත් උත්තරේ වැරදි නෑ. හැබැයි මේ නිර්වචනයත් එක්ක නොගැලපීමක් තියෙනවා. මේ නිර්වචනයනේ. හරි? එතකොට දැන් මෙතන අපිට අල්මැති පාර්ශවයන් කියලා ලිව්වොත් ලකුණු හම්බ වෙනවද? නෑ. right? ඒ නිසා මේ නිර්වචන මේ සම්බන්ධ මේ නිර්වචන දැනගෙන සිටීම අවශ්‍ය වෙනවා විභාගයේ උත්තර ලිවීම සඳහා. ඒකයි කියන්න ඕනේ. පැහැදිලිද? ඔව් සර්. හරි. අපි අවසානයේ කතා කරා මූලිකතොරතුරු සැපීම අවශ්‍ය වෙනවා ව්‍යාපාර දාන සම්පත් පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය වෙන පාර්ශවයන්ට. right? එතකොට මේ මොනවද මේ ව්‍යාපාර පිළිබඳ ගන්න ලබන තීරණ කියලා අපි බැලුවොත් මේ උදාහරණ කිහිපයක් විතරයි. හරි? මේවා ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් අවබෝධය වැදගත් වෙනවා. මේ තීරණ තමයි මොනවද? හිමිකම් නායපන මිලට ගැනීම විකිණීම සහ නඩුවෙන් සම්බන්ධයෙන් තීරණ. ඒ කියන්නේ උදාහරණයක් කියනවා බොහොම සරල උදාහරණයක් කියනවා අපි මේ කොටස් හිමියෙක් නම් මේ කොටස් ටික අපි තියා ගන්නවද විකුණනවද කියලා තීරණය කරන්න. මේ මූල්‍ය තොරතුරු වැදගත් නැද්ද? වැදගත්. ඊට පස්සේ ණය දීලා තියෙනවා. මේ ණය දීලා තියෙනවා නම් හරි ණය අරගෙන තියෙනවා නම් හරි. මේවා අපි ගෙවන්න ඕනද? එහෙම නැත්නම් අපි මේවා පියවන්න ඕනද? මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා. ඒ වගේම වැදගත් වෙන ආයතනයේ ආර්ථික සම්පත් භාවිතා කිරීමට අදාළ වන කළමනාකරන තීරණ වලට බලපෑම් කිරීම හෝ ඊට අදාළව ඡන්දය ලබා දීම. දැන් මේක ඉතාම වැදගත් වෙනවා අපි තේරුම් ගන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන වලින් අපි කියනවා මොකක්ද කියන්නේ? ඒකේ අදහසක් තියෙනවා. මොකක්ද අදහස? ව්‍යාපාරයේ ලාභයක් ලබනවා කියන එකේ මීනින් එකක් තියෙනවා. අදහසක් තියෙනවා. මොකද්ද අදහස? තේරුම මොකද්ද? ව්‍යාපාරයේ හොඳින් කරගෙන යනවා. බොහොම සරල තත්ත්වයක්. කාර්යක්ෂමව සම්පත් භාවිතා කරනවා. එහෙම නේද? නැත්තම් ලාභ ලබන්න පුළුවන්ද? right. සාර්ථකව ව්‍යාපාරය කරගෙන යන හැමෝත් තමයි ලාභ වැඩි වෙන්නේ. එහෙම නේද? ඒක තමයි අදහස. මම මේ බොහොම සරලව කියන්නේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න. එතකොට මේ සම්බන්ධයෙන් අන්න මේක ව්‍යාපාරේ අලාභ ලබනවා. එහෙනම් මොකද ඒකේ තේරුම? මේ කළමනාකාරීත්වය ගන්න ලබන තීරණ අසාර්ථකයි. ව්‍යාපාරයේ තියෙන ස්ට්‍රැටජිස් අපි කියන ක්‍රමෝපායන් ඒවා අසාර්ථකයි. ඒ නිසානේ අලාභ ලබන්නේ. right? අන්න ඒ පිළිබඳ අවශ්‍ය තීරණ ගැනීමට මේ මූල්‍ය ප්‍රකාශන අපේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අපි මේ මොනවද විශ්ලේෂණය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ තුළ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය කොටස් වෙන ඡන්දයිතිය තියෙනවා. ඡන්දය භාවිතා කිරීම තුළින් පුළුවන් අපේ සමාජිකයන් වෙනස් කරන්න අනිකුත් අදාළ තීරණ ගන්න හැකියාව තියෙනවා. මේ සඳහා මේ තීරණ ගැනීම විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. ඒක තමයි මෙතනදී කියන්නේ මේ වගේ ලිස්ට් එකක් තියෙනවා. අපි දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේවා සම්බන්ධයෙන්. නමුත් මූලික අවබෝධය ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. අපි අපි මේ ප්‍රශ්නේ කතා කරා. පොඩ්ඩක් මම හිතන්නේ පැහැදිලි පාර්ශවයන් කවුද දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයන් සහ ණය සපයන්නන් හා අනිකුත් ණය හිමියන්. මෙන්න මෙහෙම උත්තරයකට තමයි විභාගේ ලකුණු දුන්නේ. ඔයගොල්ලෝ දන්නවා කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 4ක් හම්බ වෙනවා. එතකොට මේ එක උත්තරයකට ලකුණු 2 ගානේ උත්තර දෙකට ලකුණු 4ක් හම්බ වෙනවා. right? හැබැයි මේ ප්‍රශ්නේ හරියට දන්නවා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් හරියට අවබෝධ කරගන්න හිටියා නම්
විනාඩියක් යන්නෙත් නැතුව මේ ලකුණු 4 ලබා ගැනීමේ හැකියාව තියෙනවා. right. අපි ඊළඟ කොටසට යනවා. මේක ඉතාම වැදගත්. ඔයගොල්ලෝ දැනටමත් කිව්වා මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග. අපි ඉස්සෙල්ලා කතා කරමු සංරචකයන්. අපි යනවද? දැන් එනවා සර්. මූලිකාංග කීයක් තියෙනවද? 5යි. 5යි. මොනවද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. සහ වියදම්. හරි. දැන් අපි තාම පැහැදිලිව දැනගන්න ඕනේ වත්කම් කියන්නේ මොකක්ද කියලා. වත්කම් කියන්නේ මොකක්ද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරන අනාගතයේදී ව්‍යාපාරය තුළට සම්පත් ජනිත වන ඕනෑම දෙයක්. ඔව් හරි. උත්තරේ හරි. නමුත් පොඩි ඩෙෆිනිෂන් එකත් එක්ක පොඩි පරස්පරයන් වගේක් තියෙනවා. නොඑක ඒ කියන්නේ නිර්වචනයත් එක්ක පොඩි නොගැලපීම් ටිකක් තියෙනවා. අදහස හරි. හරිද? අපි ඒක නිවැරදි කරගමු. පැහැදිලිද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බොහොම සරලයි. ව්‍යාපාර ඒකකයේ විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පත. මේක තමයි සරලම අදහස. එතකොට ආර්ථික සම්පතක් කියන්නේ මොකද්ද? ආර්ථික ප්‍රතිලාභ උපදවීම එහෙම නැත්නම් නිපදවීමේ භව්‍යතාවයක් ඇති අයිතියකි. පැහැදිලිද? ආර්ථික සම්පත් යනු ආර්ථික ප්‍රතිලාභ උපදවීමේ භව්‍යතාවයක් ඇති අයිතියකි. හරි? පැහැදිලිද? ඔව් සර්. right. එතකොට මෙතෙන්දී ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ පාලනය කිරීමේ බලය තමයි අවශ්‍ය. අයිතිය තමයි අවශ්‍ය. එහෙම නැත්නම් වත්කමේ අයිතිය අවශ්‍යද? මේක ඉතාම වැදගත්. දැන් උදාහරණයක් මම කියනවා නම් අපි ඉඩමක් ගත්තොත් එහෙම අපිට ඉඩම හම්බ වෙනවා මොකද්ද? අපි ඉඩමක් සින්නක් කරගත්තොත් එහෙම අපේ ඔප්පුවක් ලියලා අපේ නමට ඉඩම පවර ගන්නවා. අයිතිය පවර ගන්නවා. එහෙම නේද? ඔව් සර්. අපි වාහනයක් බෙලට ගත්තොත් අපි ඒකේ අයිතිය පවර ගන්නවා. හැබැයි එතකොට අයිතිය තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වාහනයක් අපි ඊළඟට කතා කරනවා කල්බදු යටතේ ගන්නවා. ඒකත් වත්කම. එතකොට අපිට අයිතිය ලැබෙනවද? නෑ, පාලනය කිරීමේ බලය විතරයි. අන්න හරි. අන්න ඒක තමයි right to use that particular asset. අපි කියනවා භාවිතා කිරීම සඳහා අපිට අයිතියක් ලැබෙනවද? අපිට ඒ වත්කම පාලනය කරගන්න පුළුවන්ද? හරි? එතකොට අපි ඉඩමක් ගොඩනැගිලා කුලියට ගන්නවා. එතකොට අපිට යම්කිසි කාල පරිච්ඡේදයක් සඳහා ඒක පාලනය කරමින් අපිට ඒකේ භුක්ති විඳලා අපිට ආර්ථික ප්‍රතිලාභ නිපදවීමේ හැකියාව තියෙනවද? right? මෙන්න මේ කියන පදනමෙන් තමයි ඇත්තටම ලීස් ඇසට්ස් උනත් අපිට ගන්න පුළුවන් වෙන්නේ අපේ වත්කමක් විදිහට. right? ඒ නිසා පාලනය කිරීම කියන එක ඉතාම වැදගත්. පාලනය කිරීම තුලින් තමයි අපි තීරණය කරන්න ඕනේ මේක වත්කමක්ද එහෙම නැත්නම් වියදමක් බවට පත් වෙනවද කියලා කියන කාරණේ. right? මම හිතන්නේ පැහැදිලි. හරි නේද? ගැටලුවක් නැහැ නේ? හරි සර්. හරි. අපි යනවා ඊළඟ නිර්වචනයේට. වගකීම්. වත්කම් කතා කරා වගකීම් වලට යනවා. මොකද්ද මේ වගකීම් වලට උදාහරණ අපිට ඕන තරම් කියන්න පුළුවන්. ණය හිමියෝ ඉන්නවා. right? අපිට උපජිත වියදම් තියෙනවා. එතකොට මේ එහෙනම් අනිවාර්යෙන් මෙතන වර්තමාන බැඳීමක් තියෙනවා. right? මේ වර්තමාන බැඳීම අපි නැති කරගන්න නම් ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පවරා දීමක් කළ යුතු වෙනවා. එහෙනම් වගකීමක් කියන්නේ මොකද්ද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයන් සතු වර්තමාන බැඳියාවක්. මම දැන් ඉතාම පැහැදිලි ඒක. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයන් සතු වර්තමාන බැඳීමක්. උදාහරණයක් විදිහට අපි ණය හිමියෙ ඉන්නවා. ණය ගෙවන්න ඕනේ. ණය ගෙවන්න ඉන්නේ කොහොමද?
ව්‍යාපාරේ මුදල් වලින්. දැන් අපේ ලංකාවට වෙලා තියෙන්නේ මොකද්ද? right? දැන් අපි ණය හිමියෝ වෙලා ඉන්නේ. අපි ණය හිමියෝ නෙමෙයි. අපි ණය ගෙවන්න ඕනේ. right? අපිට වර්තමාන බැඳීමක් තියෙනවා. බැඳියාවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථික සම්පත් නෑ දැන් ගෙවන්න. මේකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙම ගෙවුවොත් එහෙම ඊට පස්සේ ජීවත් වෙන්න විදියක් නෑ. ඒකනේ මේ රටට ආර්ථිකයට වෙලා තියෙන්නේ. ණය ගෙවනවා සාමාන්‍ය දිනදා බඩු බාහිර ආදිය අපේ ආනයනය කරගන්න විදිහක් නැති වෙලා තියෙන්නේ. right? ඒ නිසා තමයි ණය ප්‍රතිව්‍යුහගත කරගන්න කියන්නේ తాවකාලික පිළියමක් විදියට. මේක අපේ බැඳීමක්. බැඳියාවක්. අපි මේක ගෙවන්න ඕනේ. ඇයි අපි මේක ගෙවන්න ඕනේ? අතීත සිදුවීමක ප්‍රතිඵලයක්. පහුගිය අවුරුදු වල අපි ලෝන් අරන්. ඒක අපි දැන් ගෙවන්න ඕනේ. right? ඒ සඳහා ආර්ථික සම්පත් අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ පැහැදිලි ව්‍යාපාරයකටත් මේක පොදුම ව්‍යාපාරයකටත් මේක සාමාන්‍ය බලපාන තත්ත්වය ඕකමයි. right? ඊළඟට බොහොම සරලයි හිමිකම්. ඉක්විටි කියලා අපි කියනවා. මොකද්ද මේ හිමිකම කියන්නේ? අපි මූල්‍ය ධාතු ප්‍රකාශය පිළිබඳ පොඩ්ඩක් මතක් කරගත්තොත් මූල්‍ය ධාතු ප්‍රකාශයේ ප්‍රධාන මොනවද පෙන්වන්නේ? මුළු වත්කම් තියෙනවා ජංගම සහ ජංගම නොවන විදිහට අපි බෙදනවා වත්කම් ටික. ඊට පස්සේ වගකීම් තියෙනවා හිමිකම් තියෙනවා. නේද? දෙපැත්ත බැලුවොත් අපි එහෙමනේ යන්නේ. එතකොට හිමිකම කියන්නේ මොකද්ද? මුළු වත්කම් වලින් අඩු කරනවා මොකද්ද? මුළු වගකීම්. මුළු වගකීම්. ඉතුරු ටිකට අපි කියනවා මොකද්ද? හිමිකම. හිමිකම. අන්න ඒකම තමයි නිර්වචනයත් මෙතෙන්දී. ව්‍යාපාරයේ වත්කම් වලින් එහි සියලු වගකීම් අඩු කළ පසු වත්කම් වල ඉතිරි වන ඇල්ම අපි හඳුනා ගන්නවා හිමිකම විදියට. පැහැදිලිද? ව්‍යාපාරයේ වත්කම් වලින් එහි සියලු වගකීම් අඩු කළ පසු වත්කම් වල ඉතිරි වන ඇල්ම අපි හඳුනා ගන්නවා හිමිකම විදියට. මම හිතන්නේ පැහැදිලි. right. අපි ඊළඟට යනවා ආදායම. මතක් කරගන්න accounting equation එක. ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය පොඩක් මතක් කරොත් වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ධන හිමිකම්. එතකොට හිමිකම් වලට අපි එකතු කරනවා මොනවද? ආදායම අඩු කරනවා වියදම්. හරි. ආදායමක් වෙන්න නම් right අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? හිමිකම වැඩි වෙන්න ඕනේ. හිමිකම අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. හරි? අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ඒත් එක්කම වත්කම් වැඩිවීමක් හෝ වගකීම් වල අඩුවීමක් වෙන්න ඕනේ. හරි? එතකොට මෙතෙන්දී එක තත්වයක් ඇත්තටම මේ තත්වය වෙනවා තව ගනුදෙනුවක් තුලිනු. ඒක හැර තමයි මේක අපි හඳුනාගන්නේ. මොකද අයිතිකරුගේ ප්‍රාග්ධනීය යෙදවීම හෝ ගැනීම. ඔව් අයිතිකරුව ගැනීම නෑ මෙතන. අයිතිකරුව ප්‍රාග්ධනීය යෙදුවොත්. ගැනීම මෙතනට අදාළ වෙන්නේ නෑ. මෙතනට අදාළ වෙන්නේ අයිතිකරුව ප්‍රාග්ධනීය යෙදුවොත්. අයිතිකරුව ව්‍යාපාරයට සල්ලි දැම්මොත්. එහෙම නැත්නම් වෙන ආර්ථික සම්පත් මොන හරි යෙදුවොත්. එහෙම උනත් වත්කම් වැඩි වෙනවනේ. ඒ වගේම හිමිකමත් වැඩි වෙනවනේ. ඒක අපි ආදායමක් විදිහට හඳුනගන්නේ නෑනේ. අන්න ඒ නිසා අපි ඒක බැහැර කරන නිර්වචනයේ. right? හරි. අනෙකුත් ඕනෑම අවස්ථාවකදී හිමිකම් වැඩි වේ නම් ඒ හිමිකම් වැඩිවීමත් එක්ක වත්කම් වැඩිවීමක් හෝ වගකීම් වල අඩුවීමක් වෙනවා නම් අන්න ඒ ගනුදෙනුවක් අපි හඳුනා ගන්නවා ආදායමක් විදිහට හැර except මොකද්ද? අයිතිකරුවන් එහෙම නැත්නම් හිමිකම සඳහා සහභාගී වන්නන්ගේ දායකත්වයන් හැර right except the contribution made by the shareholders නැත්නම් equity holders. පැහැදිලිද? ඒගොල්ලන්ගේ දායකත්වයන් හැර අනෙකුත් සියලු ගනුදෙනු සිදුවීමේ ප්‍රතිඵලයක් විදියට අනිවාර්යයෙන් හිමිකම වැඩි විය යුතුයි. right? ඒ හිමිකම වැඩිවීම අනිත් පැත්තෙන් නිරූපණය කරන්නේ වත්කම් වැඩිවීමක් තුලින් හෝ වගකීම් අඩුවීමක ප්‍රතිඵලයක් විදියට. මම හිතන්නේ පැහැදිලි නිර්වචනයක් නේද? අපි උදාහරණයක් ගත්තොත්
විකුණුම් ලක්ෂයක් ලැබුණා. මොකද වෙන්නේ? විකුණුම් ලක්ෂයක් ලැබුණා. අපි හිතමු 80000යි පිරිවැය. භාණ්ඩ තොගයේ පිරිවැය 80000යි. අපිට ලක්ෂයක් ලැබුණා විකුණලා. සල්ලි ලැබුණා කියලා හිතන්න. මොකද වෙන්නේ? තොගේ අඩු වෙනවා 80000කින්, මුදල් වැඩි වෙනවා ලක්ෂයකින්, හිමිකම වැඩි වෙනවා 20000කින්. ඔව්. දැන් අවසාන ප්‍රතිඵලය මොකද්ද? හිමිකම 20000කින් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා. අවසාන ප්‍රතිඵලය ලක්ෂයකින්. නෑ වත්කම් ලක්ෂයකින් සුද්ධ ප්‍රතිඵලය ලක්ෂයකින් වැඩි වෙන්නේ නෑනේ. 20000කින්. 20000කින් වැඩි වෙනවා සුද්ධ ප්‍රතිඵලය. හරි? ඉතින් මේක තමයි ආදායම. මේක විය යුතුමයි. එහෙම නැත්නම් වාක්‍යම අඩුවීමක් විය යුතුයි. ආදායමක් හඳුනා ගැනීම සඳහා. මම දන්නේ පැහැදිලි. ඊළඟට යනවා අපි ඊළඟට වියදම්. මේක අනිත් පැත්ත. දැන් පැහැදිලි. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේක. අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? හිමිකමේ අනිවාර්යෙන් හිමිකමේ අඩුවීමක් විය යුතුයි. ඒත් එක්කම වත්කම් වල අඩුවීමක් හෝ වගකීම් වැඩිවීමක් විය යුතුයි. වත්කම් වල අඩුවීමක් හෝ වගකීම් වල වැඩිවීමක් විය යුතුයි. මෙතෙන්දි හැර මොකද අර ඉස්සලා කෙනෙක් කිව්වා ගැනිලි කියන එක අපි සාමාන්‍ය භාවිතය තුළ නිර්වචනය තුළ කියනවා හිමිකම සඳහා සහභාගී වන්නන්ට කරන බෙදා හැරීම. ඒක තමයි සාමාන්‍ය අපි කෝපරේට් අපි එහෙම නැත්නම් ව්‍යාපාරික ලෝකයේ සමාගම් මට්ටමට එනකොට අපි භාවිතා කරන වචනය ගැනිලි කියන තේරුම තමයි. හිමිකම් සඳහා සහභාගී වන්නන්ට කරන බෙදා හැරීමක් තියෙනවා. ඒක හැර හිමිකමේ සිදුවන අඩුවීමක්, ඒ වගේම වත්කම් වල අඩුවීමක් හෝ වගකීම් වල වැඩිවීමක් අපි හඳුනා ගන්නවා වියදමක් විදියට. මම හිතන්නේ ඒක පැහැදිලි. රයිට් මේවා පටපාඩම් කරන්න එපා. මේ අවබෝධය ගන්න. මේකයි වැදගත් වෙන්නේ. හරි. අපි යන අවසාන හරි. අයano අපි කතා කරා හිමිකමේ මූල ප්‍රකාශන මූලිකාංග පහ සම්බන්ධයෙන් ඒ පහේ නිර්වචනයන් සම්බන්ධයෙන්. හරි. මේ නිර්වචන අවබෝධය ඉතාම වැදගත් වෙනවා. මේවා කෙටි ප්‍රශ්න පත්‍ර තුළ නිරන්තරයෙන් අහනවා. අපි ඊළඟට පෙන්නනවා. හරි. ඒත් එක්කම වැදගත් වෙනවා මේක. ඒත් එක්කම වැදගත් වෙනවා මේ නිර්වචනය ඊළඟට. වැදගත් වෙනවා මෙන්න මේ කාරණයට. මොකද්ද මේ කාරණේ? මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග ඇත්තටම හඳුනා ගැනීමේ නිර්ණායකය මොකක්ද? මේක දැනට ඇහුවේ නැහැ විභාගෙ මේ ඊළඟ පාරවල අහන්න පුළුවන්. හරි? උදාහරණයක් විදිහට මේ මෙහෙම කිව්වම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම සරල කරන්නම්. අපි කියනවා වත්කම් මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගන්නේ කොහොමද? ආදායම් හඳුනාගන්නේ කොහොමද? වියදම් හඳුනාගන්නේ කොහොමද? right? මොකද සරලම ගිණුම් කරන සංකල්පන රාමයේ බොහොම සරලව මේක කියලා තියෙනවා. නිර්වචනය මේ අපි කතා කරපු නිර්වචනයන් තෘප්ත වෙනවා නම් සැටිස්ෆයි කරනවා නම් මේ වත්කම් වගකීම් ආදායම් වියදම් සම්බන්ධ තොරතුරු අපි මූල්‍ය ප්‍රකාශන හඳුනාගත යුතුයි. දැක්කද නිර්වචනයේ වැදගත්කම? මේ නිර්වචනය තෘප්ත කරනවා නම් අපි මේ මූලිකාංගයන් උදාහරණයක් විදිහට මම කියනවා නම් මේ මූලිකාංගයන් අපි මූල්‍ය ප්‍රකාශන හඳුනාගත යුතුයි. වත්කම් මූල්‍ය ප්‍රකාශන හඳුනා ගන්න නම් අපි දැන් දීපල පිරියත උපකරණ මෝටර රථ හඳුනා ගන්න. මොකද්ද මෝටර රථ මූල්‍ය ප්‍රකාශන වල ලියන්න නම් හඳුනා ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. ඔව් අන්න ඒ නිර්වචනය තෘප්ත විය යුතුයි. පැහැදිලිද මම කියන එක? ආදායම් අපි මේ මූල්‍ය ප්‍රකාශන වල ආදායම් විදිහට හඳුනා ගන්න නම් ඒ නිර්වචනය තෘප්ත විය යුතුයි. වියදම් හඳුනා ගන්න වියදමේ නිර්වචනය තෘප්ත විය යුතුයි. හිමිකම් හඳුනා ගන්න හිමිකමේ නිර්වචනය තෘප්ත විය යුතුයි. පැහැදිලිද? right? එතකොට මේ හඳුනා ගැනීමේදී තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් ප්‍රමිතයේ සංකල්පනාත්මක රාමුව තුල කියනවා. මේ හඳුනා ගැනීම තුළ හඳුනා ගන්න අවස්ථාවේදී මේ මූල්‍ය තොරතුරු වල අදාළත්වය සහ විශ්වාසනීය නියෝජනය අවශ්‍යයි. ඒ தত্ত্বය අපි පවත්වා ගත යුතුයි මේවා හඳුනා ගැනීමේදී. මේක මේ මූල්‍ය තොරතුරු වල ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා තමයි මේ කාරණය මතු කරලා තියෙන්නේ. right.
මම හිතන්නේ පැහැදිලි කොහොමද අපි මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග හඳුනාගන්නේ කියන එක. හරි ඊළඟ වැදගත් කොටසට අපි යනවා. ඒක තමයි මේ මේ තොරතුරු මෙෂර් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මිනුම් කරන්නේ කොහොමද කියන එක. right මේ අපි කියපු වත්කම් වගකීම් ආදායම් වියදම් මිනුම් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඒක ගිය පාර විභාග ප්‍රශ්න පත්‍රය තුල ඇහුවා. ප්‍රධාන ක්‍රම දෙකයි. මොනවද? ඓතිහාසික පිරිවැය historical cost ඓතිහාසික පිරිවැය සහ දෙවන ඊළඟ ක්‍රමය තමයි වර්තමාන අගය. එහෙම නැත්නම් අපි මේකට කියන්නේ ප්‍රවර්තන අපි කියන්නේ ප්‍රවර්තන වටිනාකම. එහෙම නැත්නම් ප්‍රවර්තන අගය. right ප්‍රවර්තන අගය. පැහැදිලිද? ප්‍රධාන ක්‍රම දෙකයි. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංගයන් මිනුම් කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකයි. මොනවද? කියන්න බලන්න. ඓතිහාසික පිරිවැයයි ඔව්. ප්‍රවර්තන අගයයි. ප්‍රවර්තන අගයයි. එහෙම නැත්නම් අපි කියන වර්තමාන අගය කියලා. නමුත් වඩා නිවැරදි වචනේ ප්‍රවර්තන අගය සිංහල භාවිතය තුල. right ප්‍රවර්තන අගය. එතකොට ඓතිහාසික පිරිවැය කියන එක මම හිතන්නේ පැහැදිලිව ඔයගොල්ලෝ දන්නවා. යම්කිසි වත්කමක් වෙලදී ගැනීමට හෝ අත්පත් කර ගැනීමට දාන ලද පිරිවැය. එතකොට ප්‍රවර්තන අගය කියන එක ඇත්තටම නැවතත් ප්‍රධාන කොටස් තුනක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. මේකේ අදහස මේකයි. ප්‍රවර්තන අගය ගැනීමේදී අපිට බලන්න වෙනවා මේ තුල තියෙන සාධාරණ අගය. එහෙම නැත්නම් මේ තුල තියෙනවා ක්‍රම තුනක්. ප්‍රවර්තන අගය ලබා ගැනීමේ ක්‍රම තුනක්. ඒ තුල කියනවා right අපි ප්‍රවර්තන අගය විදිහට අපි ගන්න ඕනේ සාධාරණ අගය. පළවෙනි ක්‍රමයේ විදිහට. සාධාරණ අගය. right අපි ඒවා නිර්වචනයන් කියන්නේ යන්නේ අපිට වෙලාවත් එක්ක සාධාරණ අගය. right එහෙම සාධාරණ අගය ගන්න බැරි නම් ඔයගොල්ලෝ යන්න ඕනේ මොකේද? දෙවෙනි එක. භාවිත අගය. value in use භාවිත අගය. ඒකත් ගන්න බැරි නම් අපි යන්න ඕනේ ප්‍රවර්තන පිරිවැයට. current cost ප්‍රවර්තන පිරිවැයට. right මම නැවතත් මේකේ සාරාංශය කියනවා. මූල්‍ය සංරචකයන් අපේ නැත්නම් මූල්‍ය ප්‍රකාශන සංරචකයන් මිනුම් කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකයි. ඓතිහාසික පිරිවැය හෝ ප්‍රවර්තන අගය මත. ඒතර ප්‍රවර්තන අගය ගත්තාම ප්‍රවර්තන අගය තීරණය වෙන්නේ ප්‍රධාන මාර්ග තුනක් ඔස්සේ. එහෙම නැත්නම් ප්‍රධාන අගයන් තුනක් ඔස්සේ. එහෙම නැත්නම් ප්‍රධාන කාරණා තුනක් ඔස්සේ. අපි පළවෙනි එක තමයි සාධාරණ අගය fair value කියන එක අපි ගන්න ඕනේ. ඒක ගන්න බැරි නම් දෙවෙනි එකට යන්න පුළුවන් භාවිත අගය. ඒකත් ගන්න බැරි නම් තුන්වෙනි එකට යන්න පුළුවන් ප්‍රවර්තන අගය. right මේක පිළිබඳ මේ අවබෝධය ලබාගෙන ඉන්න මේක දිගින් දිගටම අහන්න පුළුවන්. විභාග ප්‍රශ්න පත්‍රය තුල මේක ගිය පාර විභාග ප්‍රශ්න පත්‍රය තුලත් ඇහුවා. අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරනවා. right හරි අපි ඊළඟ කොටසට යනවා. right බලන්න දැන් මේ අපි ඊළඟ මේ 2020 level ප්‍රශ්න පත්‍රයේ අහපු කෙටි ප්‍රශ්න පත්‍රයේ අහපු දේ මේ ඒකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙක තමයි අපිට බොහොම ශනිකයෙන් අපිට මේ ලකුණු ලබා ගන්න පුළුවන්. මොකද උත්තරේ? එකපාරට එන්න ඕනේ. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආයතනයක් විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. වත්කම ලෙස නිර්වචනය කරයි. හරි. එතකොට මෙතන හිතන්න එපා අර එක හිස්තැනක් තියෙන නිසා අර එක වචනයක් විතරයි එන්නේ කියලා. දැන් මෙතන හොඳ උදාහරණයක් එහෙම නෙමෙයි කියන්න. right අපිට උඩත් අපි ඉස්සලා ප්‍රශ්නෙත් ඒ සමහර ළමයි හිතනවා මේකට ආර්ථික වත්කමක් කියලා ලිව්වා නම් ඕක වැරදිනේ. දැන් ඔයත් එක පාට කියුනේ ආර්ථික වත්කමක් කියලා. නේද? ඒක ආර්ථික සම්පතක් තමයි උත්තරේ. ඒ නිසා විභාග ප්‍රශ්න පත්‍රය තුල අර හිස්තැනක් තිබ්බම සමහර වචන දෙකක් තුනක් එන්නත් පුළුවන්. අර නිර්වචනය පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ මේකට උත්තර ලියන්න. right ඒ වචන භාවිතය කළ යුතුයි. ඒ මොනොත් තමයි මේ ලකුණු ටික හම්බෙන්නේ. මම හිතන්නේ පැහැදිලි. right අපි ඊළඟ කොටසට යනවා. මෙන්න අපි ගිය පාර 2021 ප්‍රශ්න පත්‍රයේ අහපු ප්‍රශ්න කෙටි ප්‍රශ්න හතරම මේ සම්බන්ධ වෙනවා. මූල conceptual framework එහෙම නැත්නම් මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව සම්බන්ධයෙන්. right අපි ඊළඟට කතා කරනවා මේ ඒ කියන කොටස. දැනට අපිට පුළුවන් නම් උත්තරයක් දෙන්න.
මූල්‍ය තොරතුරු වල මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙක මොනවද? අදාළ බව සහ විශ්වාසනීය නියෝජ්‍යත්වය. නියත නියෝජ්‍යත්වය. විශ්වාසනීය නියෝජ්‍යත්වය වේ. මේ ගිය පාර ප්‍රශ්න පත්‍රය ඇහුවේ. දෙවැනි කොටස. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සඳහා ඇති බැඳියාව. මොන බැඳියාව? වර්තමාන බැඳියාව. වර්තමාන බැඳියාව වෙන නැත්නම් වර්තමාන බැඳීම. අන්න ඒ වචන දෙකම අවශ්‍යයි. තේරුණාද? ලකුණු ලබා දෙන්න බැඳියාව කියවට ලකුණු ලබා දුන්නේ නැහැ. ඔව් සර්. හරි. තුන්වෙනි කොටස. ඓතිහාසික පිරිවැය සහ ප්‍රවර්තන පිරිවැය. අන්න හරි. ප්‍රවර්තන. ප්‍රවර්තන පිරිවැය නෙමෙයි. ප්‍රවර්තන පිරිවැය නෙවෙයි. වටිනාකම. ඔව් ප්‍රවර්තන වටිනාකම එහෙම නැත්නම් ප්‍රවර්තන අගය. ප්‍රවර්තන පිරිවැය කියන්නේ තව එකක්. මතකද ඒකේ තියෙනවා? හරිද? එතකොට මූලිකාංගමයින් උපලබ්ධියගේ වර්තමානගේ ප්‍රධාන වෙන්නේ නැද්ද? නෑ ඒ තොගේනේ. බැලුවද? ඒ තොගේ සම්බන්ධයෙන් LKS දෙකේ ඒ කියන්නේ. පත්කමේ තොගේ පිරිවැය මනු කරන ප්‍රධාන ක්‍රම දෙකයි මොනවාද? පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධතාවයේ යනාගයන්ගෙන් වඩා අඩු වගේ. ඒ කියන්නේ තොගේ සම්බන්ධයෙන්. මේ කියන්නේ මේ සංකල්පනාත්මක රාමුවෙන් කියන්නේ සමස්තය සම්බන්ධයෙන්. මේ අපි මුලින්ම කතා කරාමේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව මේ කියන්නේ. පැහැදිලිද? right? ප්‍රශ්න පැහැදිලිද? වාට උත්තරයක් ලැබුණාද? ඔව් සර්. එතකොට දැන් මේක තමයි සමස්ත තත්ත්වය. එතකොට ප්‍රමිතයෙන් කියනවා නම් මෙන්න මේ විදිහට කරන්න කියලා ඒ විදිහට කරන්න. ප්‍රමිතේ කියන්නේ නැත්නම් අපි කොහෙටද දෙන්නේ? සංකල්පමත රාමුවට. ඒ අනුව ඇවිල්ලා තමයි මෙතනදී අපි ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ. මම අර මුලින්ම කතා කරේ. හරි? අදාළ ගිණුම් කරන ප්‍රමිතයෙන් කියනවා නම් මෙන්න මේ විදිහට කරන්න කියලා ඒ අනුව අපි කරන්න ඕනේ. එතෙන්දී ඒ ගිණුම් කරන ප්‍රමිතයෙන් යම්කිසි මඟ පෙන්වීමක් නොමැති අවස්ථාවකදී හරි. අන්න එතෙන්දී පදනම සකස් වෙන්නේ මෙතනින්. සංකල්පනාත්මක රාමුවේ. පැහැදිලිද? පැහැදිලිද? right. හතරවෙනි කොටස D. ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ භව්‍යතාවය සඳහා ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ භව්‍යතාවය සඳහා ඇති අයිතිය. හිමිකම. මොකද්ද? තව උත්තර ටිකක් කියන්න බලන්න. හිමිකම කියන්නේ මොකද්ද? හිමිකමේ නිර්වචනය අපි කතා කරා. ව්‍යාපාරයේ සියලු වත්කම් වලින් සියලු වගකීම් අඩු කළ පසු ලැබෙන ඉතිරි අගය. ඔව් එතකොට ඒක නෙමෙයිනේ මෙතන කතා කරන්නේ නේද? ආදායම්. ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ භව්‍යතාවය සඳහා ඇති අයිතිය අපි හඳුනාගන්නේ මොකද්ද? මේ මොකද්ද කියන්නේ? ආර්ථික සම්පත්. මේ ආර්ථික සම්පත් කියන නිර්වචන තමයි මේ අහලා තියෙන අනිත් පැත්තේ. ආර්ථික ප්‍රතිලාභ උපදවීමේ භව්‍යතාවයක් ඇති අයිතිය. පැහැදිලිද? ගිය පාර ප්‍රශ්න පත්‍රය ඇහුවේ. right. එතන පැහැදිලි ඊළඟ කොටසට යමු අපි. right. අපි මේ ටික කතා කරා දැන්වත් දන්නවා ඔයගොල්ලෝ මූල ප්‍රකාශ වල පැවතිතු ගුණාත්මක ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකයි. අද්විතීය සහ විශ්වාසනීය නියෝජ්‍යත්වය. අදාළයි කියන්නේ මොකක්ද? අත්‍තරම මේ තොරතුරු මූලික ගුණාත්මක ලක්ෂණ අදාළයි කියන එකේ තේරුම මොකක්ද? අදහස මොකක්ද?
ව්‍යාපාරයේ ගිණුම් කරන හදන කාලච්ඡේදයට අයිති කියන එක. නෑ. කාලච්ඡේදයට අයිති කියන එක නෙමෙයි. මේ තොරතුරු අපේ තීරණ ගැනීම සඳහා වැදගත් වෙනවා. right? කාලච්ඡේදයට අදාළයි කියන එකෙන් අපි කියන්නේ timeliness එක. කාලීන භාවයත් එක්ක. ඒ අදාළ කාල පරිච්ඡේදයට අනුකූලව ඒ සටහන් කිරීම කරනවා කියන එක. right? තීරණ ගැනීම සඳහා තමයි මේක අදාළ වෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගැනුම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න මම මේ සරලව කියන්නම් ගැනුම් සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා නම් අපිට අදාළ වෙන්නේ මොනවද? විකුණුම් අදාළ වෙනවද? මම කියන්නේ සාමාන්‍ය තත්ත්වයටද? නෑ. right? ගැනුම් සම්බන්ධයෙන් අපි තීරණයක් ගන්න ඕන අදාළ වෙන්නේ ගැනුම්. අපි ගැනුම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී වියදම් අදාළ වෙනවද? ගැනුම් සඳහා අදාළ වෙන වියදම් අදාළයි. අනෙකුත් වියදම් අදාළ වෙනවද? right? එනිසා අදාළ බව කියන්නේ තීරණ ගැනීම සඳහා මේ තොරතුරු වැදගත් වෙන ආකාරය තමයි මෙතෙන්දී අදාළ බව කියන එකේ අදහස. මේක පුළුල් අර්ථයක් තියෙනවා right? හරි. ඊළඟට විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන්නේ මොකද්ද? මේ තුල තියෙන ප්‍රධාන ලක්ෂණ කිහිපයක්. මේක සම්පූර්ණ කියන එක, complete කියන එක, full කියන එක, neutral කියන එක. neutral කියන්නේ මොකද්ද? අපක්ෂපාතී කියන එක. free from errors. right? අපක්ෂපාතී කියන්නේ free from errors කියන්නේ මොකද්ද? මේ තොරතුරු නිවැරදි, වැරදි වලින් නිදහස්. right? ඒ නිසා මෙතෙන්දි මේ විශ්වාසීය නියෝජ්‍යත්වයෙන් ඇත්තටම කතා කරන්නේ සම්පූර්ණ නිර්වද්‍ය තොරතුරු කියන අදහස. සම්පූර්ණ අපක්ෂපාතී නිර්වද්‍ය තොරතුරු, මධ්‍යස්ථ තොරතුරු. right? ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ. right? මේ මූලික ගුණාත්මක ලක්ෂණ තවදුරටත් අපි සාකච්ඡා කරනවා කොහොමද? enhancing qualitative characteristics එහෙම නැත්නම් මේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ මූලික ලක්ෂණ විදියට මොනවද ඒ? මතකද? හතරක් තියෙනවා මොනවද ඒ? ඉන්නවද? සංසන්දනාත්මක බව, තේරුම් ගත හැකි බව, කාලීන බව හා ඔප්පු කරන්න සත්‍යාපනය සත්‍යාපනය කළ හැකි බව. right? පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් වෙලාව යනවා අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න ඕන අනිත් දේවලුත් එක්ක. සංසන්දනාත්මක භාවය කියන්නේ මොකද්ද? සංසන්දනය කරන්න නම් අපිට තියෙන්න ඕනේ මොකද්ද? ඒකයි වැදගත් වෙන ඉගෙන ගන්න එක. අපිට තියෙන්න ඕනේ යුනිෆෝමිටි එකක්. මොකද්ද? සංගත භාවයක් තියෙන්න ඕනේ. දැන් අපි ඉස්කෝලේට අඳිනවා යුනිෆෝම්. ඇයි යුනිෆෝම් අඳින්නේ? සංගත භාවය පවත්වාගෙන යාම සඳහා යුනිෆෝමිටි එක ඕනේ. එහෙම නැත්නම් අපිට මේ වෙනස් දෙකක් කම්පෙයාර් කරලා වැඩක් තියනවද? සංසන්දනය කරලා වැඩක් තියනවද? නෑ, වැඩක් නෑ. right? උසස් පෙළ ගිණුම් කරන විෂය ඉගෙන ගන්න ළමයෙකුයි අපි සංසන්දනය කරන්න ඕනේ උසස් පෙළ තව ළමයෙකුයි. එහෙම නැත්නම් අපේ ගිණුම් කරන්නේ A පන්තියේ ළමයෙකුයි B පන්තියේ ළමයෙකුයි. එහෙම නැත්නම් ඒ උසස් පෙළ ළමයෙකුයි සාමාන්‍ය පෙළ ළමයෙකුයි සංසන්දනය කරලා වැඩක් නැහැ. උසස් පෙළ ළමයෙකුයි විශ්වවිද්‍යාල ළමයෙකුයි සංසන්දනය කරලා වැඩක් නැහැ. ඒලා අපිට අවශ්‍ය කරන්න පුළුවන්. හැබැයි අවශ්‍ය නිවැරදි තීන්දුව తీරන ගැනීම සඳහා නිවැරදි තීරණ ගැනීම සඳහා අපිට අවශ්‍යයි සංසන්දනය කරන්න. ඒ සඳහා අවශ්‍යයි යුනිෆෝමිටි එක. අපිට අවශ්‍යයි මොනවාද? එකඟතාවයක්. එහෙම නැත්නම් අපි කියන එක මොකද්ද කියන්නේ? සංගත භාවයක්. right? එහෙම නැතුව එක එක වෙනස් වෙන ඒවාත් එක අපි සංසන්දනය කරන්න ගියොත් අපේ සංසන්දනය කිරීමේ තේරුම එහෙම නැත්නම් ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය වැදගත් නොවෙන නිසා. ඒ නිසා සංසන්දනාත්මක භාවයේ තිබීමට නම් අනිවාර්යෙන් සංගත භාවයක් පැවතිය යුතුයි. right? එහෙම නොත් තමයි සංසන්දනාත්මක භාවය කියන එක අපිට සාර්ථක වෙන්නේ. ඊළඟට වැදගත් වෙනවා සත්‍යාපනය කළ හැකි බව. කවුරු හරි කිව්වා ඒක ඔප්පු කළ හැකි බව තමයි සත්‍යාපනය කළ හැකි බව කියන්නේ. ඔප්පු කරන්න පුළුවන් වෙනවා. අපි ගම්කිසි ගනුදෙනුවක් හෝ සිද්ධියක් කරාම මේක ඇත්තටම මේ ගනුදෙනුව සිද්ධිය සිද්ධ වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට විකුණුම් ගත්තොත් විකුණුම් ඔප්පු කරන්න පුළුවන් මේ සිද්ධ වුණා කියලා කොහොමද? විකුණුම් ඉන්වොයිස් එකක් තියෙනවා. විකුණුම් ඩිස්පැච් නෝට් එකක් තියෙනවා. අපි කියනවා ඒක බාහිර නිකුත් කිරීමේ තුණ්ඩුවක් තියෙනවා. මුදල් නායකත්වයෙන් හරි එහෙම නැත්නම් අදාළ කස්ටමර්ගේ මුදල් ලැබීම් තියෙනවා. අන්න ඔක්කොම අපිට සත්‍යාපනය කරන්න පුළුවන්. right?
ඊළඟට වැදගත් කාරණය තමයි තේරුම් ගත හැකි බව. එහෙම නැත්නම් අවබෝධ කරගත හැකි බව. අපි දන්නවා මූල්‍ය ප්‍රකාශන තුලින් අපි මේ කරන්නේ මොකද්ද? sannivedanaya කිරීම. ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු sannivedanaya කිරීම. හරි? එතකොට මේ sannivedana කරන තොරතුරු අර ශිෂ්‍යයෙක් කිව්වා ඇල්මැති පාර්ශවයන් ඉන්නවා. ව්‍යාපාරය සම්බන්ධයෙන් විවිධ ඇල්මැති පාර්ශවයන් ඉන්නවා. ඒ අයට මේක කියවලා අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ තොරතුරු ලබා දීමේ තේරුමක් නැහැ. right? ඒ නිසා අපේ මූල්‍ය තොරතුරු අපි ලබා දෙන්න ඕනේ ඒ අයට කියවලා තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන්. අන්න ඒ නිසා තමයි අවබෝධ කර ගැනීම කියන එක අවබෝධ කරගත හැකි බව කියන එක වැදගත් වෙන්නේ. ඊළඟ කාලීන බව. මොකක්ද මේ කාලීන බව කියන්නේ? timeliness. timeliness. මොකක්ද එකකින් අදහස් වෙන්නේ? මූල්‍ය තොරතුරු කාලීන විය යුතුයි. කාලීන විය යුතුයි. අර කිව්ව කාල පරිච්ඡේදයට අදාළ විය යුතුයි. ඒ වගේම අදාළ ඒ තොරතුරු අපි ගිය අවුරුද්දේව මේ අවුරුද්දට දාලා හරියන්නේ නැහැ. ගිය අවුරුද්දේව දාන්නේ ගිය අවුරුද්දට. මූල්‍ය වර්ෂයට අදාළ විය යුතුයි. right? ඒ ආකාරයෙන් සකස් කිරීම එහෙම නැත්නම් තොරතුරු සම්පාදනය කිරීම තමයි කාලීන බව කියන එකෙන් අදහස් වෙන්නේ. right? මෙන්න මේ ටික තමයි අපිට සංකල්පනාත්මක රාමුවේදී ඉගෙන ගන්න ඕන උසස් පෙළ මට්ටමට. මම හිතන්නේ මේ දැනුම තියෙනවා නම් අපිට යම් දැන් ඔයගොල්ලෝ දැක්කා විභාගයේ ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න අහන ආකාරය ඒ අනුව අපිට පුළුවන් විභාගයට අවශ්‍ය දැනුම ලබාගෙන මේ මාතෘකාවේදී කතා කරපු දේවල් වලින් ඉස්සරහට යන්න. right? මම හිතන්නේ පැහැදිලි ඇති. මොනවද ප්‍රශ්නයක් තියෙනවද? අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්ද? යමු සර්. right. හරි. අපි ඊළඟට කතා කරනවා අපි මේ කතා කරා අපි ඊළඟ කොටසට යමු. අපි FRS 15. right? SLFRS 15. SLFRS 15 මොකක්ද කියන්නේ? ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් ලබා ගන්න අයභාරය සම්බන්ධයෙන්. ඇත්තටම මම මූලික පැහැදිලි කිරීමක් කරන්නම් මේ කියන්නේ මොකද්ද? සරලව කියනවා නම් ව්‍යාපාරික ආදායම අපි ගිණුම්ගත කරන්නේ කොහොමද? ව්‍යාපාරික ආදායම අපි හඳුනාගන්නේ කොහොමද? right? දැන් උදාහරණයක් විදිහට අපි ඉලෙක්ට්‍රික් අපි කියන ඉලෙක්ට්‍රොනික උපකරණ විකුණන ආයතනයක්. හරි? අපි උදාහරණයක් ගත්තොත් අපි AC machines install කරනවා. දැන් සිංගර් එකෙන් කරනවා ඒක. අබාන්ස් එකෙන් කරනවා. LG එකෙන් කරනවා. මේ AC machines අපි විකුණනවා. සහ install කරලා දෙනවා ගිහිල්ලා. ඒක නෙවෙන්නේ එතකොට දම්රෝ එකෙන් කරනවා. right? දැන් එතන AC machines ගමුකෝ අපි. එතකොට සිංගර් එක හරි දම්රෝ එක හරි ඕන එකක්. අපි මොකද්ද කරන්නේ? අපි මේ machines මොකද්ද මේ ආයතනයේ විදිහට ගත්තොත් AC machines විකුණන්න ඕනේ. ඒත් එක්කම තව සේවාවක් සපයන්න ඕනේ. මොකද ඒවා ගිහලා ෆික්ස් කරලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙමේ තව ආෆ්ටර් සේල්ස් සර්විස් තියෙනවා. අපි විකුණුවන් පස්සේ මාස 6න් 6ට ඇවිල්ලා අවුරුදු 2ක් 3ක් වෙනකන් ඒක ඒ ව්‍යාපාරයේ ගනුදෙනු ඒ දියුසුමානුව වෙනස් වෙනවා. අපි සර්විස් එක දෙනවා. free of charge. ඉතින් මේ වගේ විවිධ ගනුදෙනු තියෙනවා. එතකොට අපි මේ ආදායම හඳුනාගන්නේ කොහොමද? right? ඒකයි මෙතනදී වැදගත් කාරණේ. දැන් උදාහරණයක් මම කියන්නම් මේක පැහැදිලි කරන්න. අපි හිතමු AC machine එක ලක්ෂයකට විකුණනවා කියලා. එතකොට මේ ලක්ෂය තුල AC machine එක විකුණන එකක් තියෙනවා. ඒකේ තියෙනවා කාරණා තුනක්. අපි පළවෙනි කාරණේ තමයි AC machine එක විකුණනවා. ඒක දෙනවා. දෙවෙනි කාරණේ තමයි අපි ඒක ඉන්ස්ටෝල් කරලා දෙනවා. ඒක අපි දැන් කස්ටමර්ට අපි එකග වෙනවා මේක ඉන්ස්ටෝල් අපි ගිහිල්ලා බලලා ෆික්ස් කරලා දෙනවා දෙවෙනි එක. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපි අවුරුද්දක් යනකම් ඕගොල්ලන්ට ෆ්‍රී සර්විස් දෙකක් දෙනවා. හරිද? ෆ්‍රී සර්විස් දෙකක් දෙනවා. එහෙමනම් මෙතෙන්දී ව්‍යාපාරයේ විසින් ඉටු කරන්න ඕන කාරණා කීයක් තියෙනවද ප්‍රධාන වශයෙන්? 3ක් තියෙනවා. මොනවද මේ 3? කියන්න බලන්න. පළවෙනි එක AC machine එකක් විකුණන එක. දෙවෙනි එක ඒක සවි කරනවා ගිහිල්ලා. සවි කිරීම නේද? තුන්වෙනි එක free of charge එකක් දෙන්න ඕනේ. free of charge මොකද කරන්නේ? සර්විස් එක දෙන්න ඕනේ අවුරුද්දක් යනකම්.
අපි තුමා මාසයෙන් 6ට දෙකක් දෙනවා කියලා. free of charge service දෙකක් දෙන්න ඕනේ. free of charge කියන එක තේරුම මොකක්ද ඇත්තටම? මේ වියදම් මේවට සම්බන්ධ වෙන සියලු වියදම් කොහෙද මේක ඇතුළත් වෙන්නේ? අපි මේක ලක්ෂයට විකුණනවා නම් අපි ව්‍යාපාර දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ කියන කාරණා තුනේම පිරිවැය කොහෙද ඇතුළත් වෙන්නේ? විකුණුම් පිරිවැය. විකුණුම් වල ඔය ලක්ෂය තුල ඒ තුල තමයි ඔය ලාභය තියෙන්නේ නේද? අපි අර මාකටිං ටූල් එකක් විදිහට මේ කියන්නේ මේක ෆ්‍රී කරනවා මේක ෆ්‍රී කියලා. ෆ්‍රී නෙමෙයි ඇත්තටම ඒ සියල්ල ඇතුළත් වෙන්නේ කොහෙද? අර විකුණුම් වටිනාකම තුල. එහෙම නේද? ඒක තමයි නියම තත්ත්වය. අර අපි මේක අලෙවි කරගන්න මාකටිං ටූල් එකක් විදිහට යූස් කරනවා. මේක ෆ්‍රී දෙනවා මේක ගත්තොත් මේක ෆ්‍රී වෙනවා. ඉතින් එහෙම කියලා මේවා කරනවා. නමුත් ඒ සියලු දේවල් වල පිරිවැය අර විකුණුම් වටිනාකම තුල ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා මගේ ප්‍රශ්නේ තමයි අපි ලක්ෂයකට AC මැෂින් එක විකුණනවා නම් මේ මුළු ලක්ෂයේ ආදායමම ඒ අදාළ කාල පරිච්ඡේදය තුල හඳුනා ගන්න පුළුවන්ද? ඒක හරියද? ඊළඟ අවුරුද්දෙත් අපි කළ යුතු කාරණා ටිකක් තියෙනවා. සර්විස් එක දෙන්න ඕනේ. අපි හිතමු මැෂින් එක කියලා හයි කරා කියලා දෙකක් කරා. ඊළඟ අවුරුද්දේ සර්විස් එක දෙන්නත් ඕනේ. හැබැයි මේ ලක්ෂෙන් තමයි ඒක කව කරගන්නත් ඕනේ. මොකද ඒ පිරිවැය ඊළඟ අවුරුද්දේ දරන මේ සම්බන්ධ පිරිවැයක් දරනවානේ. ඒ සඳහා ඒ දරන පිරිවැයට අදාළ ආදායම මේ අවුරුද්දේ අපි හඳුනා ගන්න පුළුවන්. එච්චරයි මම අහන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ කියන මේ ගනුදෙනු කරන සමග ගිවිසුම් වලින් අයභාරය ඇතුලේ අන්න ඒ නිසා තමයි මේ 5 step model එක ඇවිල්ලා තියෙන්නේ. මොනවාද 5 step model කියන්නේ? පියවරයන් පහක් සහිත ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැත්නම් මොනවද කියන්නේ අපේ පියවරයන් පහක් තියෙනවා ව්‍යාපාරයේ ආදායම හඳුනා ගැනීම සඳහා. මොනවද ඒ? පළවෙනි එක කියවන්න බලන්න. ගනුදෙනුකරු සමග ඇති ගිවිසුම හඳුනා ගැනීම. එතන කවුරු හරි මියුට් කරලා නැද්ද කොහෙද නේද? පොඩ්ඩක් බලලා මියුට් කරනවා. right? කතා කරන වෙලාවට විතරක් ඒක අන්මියුට් කරලා කතා කරන්න. මියුට් කරලා නැහැ වගේ. ගන්න බැරිද? right. පළවෙනි එක තමයි ගනුදෙනු සමග ඇති ගිවිසුම හඳුනා ගැනීම. දැන් හරි. දෙවැනි එක තමයි ගිවිසුමට අදාළ ව්‍යාපාරයේ ඉටු කළ යුතු කාර්ය සාධන බැඳීම හඳුනා ගැනීම. අන්න අපි ඉස්සලා කිව්වා කාර්ය සාධන බැඳීම් කීයක් තියෙනවද? performance obligations අපි ඉස්සලා කියපු උදාහරණේ. කාර්ය සාධන බැඳීම් කීයක් තියෙනවද? 3යි. 3ක් තියෙනවා. මම ඒ වගේ එක දැන් කියන්න යන්නේ නැහැ. ගිවිසුමට අදාළ මිල තීරණය කිරීම, වටිනාකම නිර්ණය කිරීම. අපි කිව්වා ඒකේ මිල කීයද? වටිනාකම කීයද? මතකද උදාහරණේ? ලක්ෂයයි. ගිවිසුමට අදාළ මිල වටිනාකම ගිවිසුම ඇති එක් කාර්ය සාධන බැඳීම් අතර බෙදා හැරීම. අන්න. හතරවෙනි පියවර. පස්වෙනි පියවර එක් කාර්ය සාධන බැඳීම් ඉටු කිරීමෙන් පසු ඊට අදාළ ආදායම් කොටස හඳුනා ගැනීම. පැහැදිලිද? right. හරි. මෙන්න මේ පියවරයන් පහ තමයි තියෙන්නේ. මේක විභාගයේ ගැටි ප්‍රශ්න පත්‍රය තුලත් අහනවා. දෙවනි ප්‍රශ්න පත්‍රය තුලත් අහනවා. අපි මේක උදාහරණයකින් අපි ඉක්මනට බලමු. හරි. right. හරි. මම හිතනවා ඔයාලට මාව right. හරි. මම හිතනවා ඔයාලට මාව ඇහෙනවා කියලා. හරි. දැන් අපි මුදිස්ස කතා කරා වගේ අපි SNFRS 15 වලින් ගනුදෙනු කරුවන් සමග ගිවිසුම් වලින් ණයභාරය යටතේ මෙවැනි ගිවිසුමක් තියෙද්දී අපි ආදායම හඳුනා ගැනීමට මේ පියවරයන් පහක් අනුගමනය කරනවා. එතකොට අපි බලමු කොහොමද මේ පියවරයන් පහ උදාහරණයක් එක්ක හඳුනා ගන්න කියලා. හරි. එතකොට අපි මුලින්ම උදාහරණ කියෙව්වොත් ගත් උදාහරණ වගේම සමාන උදාහරණයක් අපිට තවත් සමාන උදාහරණයක් තියෙනවා. මෙතෙන්දී අපි AC මැෂින් එකක් වෙනුවට විකුණන්නේ අපි ගන්න උදාහරණයක් විදිහට ෆොටෝකෝපි මැෂින් එකක්, ඡායා පිටපත් යන්ත්‍රයක්. එතකොට සීමා සහිත අමල් සමාගම ඡායා පිටපත් යන්ත්‍රයක් 2019 10 දින සීමා සහිත විමල් සමාගමට විකුණන ලදී.
මෙහිදී අමල් සමාගම විසින් යන්ත්‍රයේ විකුණුම් දින සිට ඉදිරි වසර 2ක් සඳහා සම්පූර්ණ නඩත්තු සිදු කිරීමට එකඟ විය. හරි. එහෙනම් දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? ඡායා පිටපත් යන්ත්‍රයක් විකුණනවා එක් සමාගමක් විසින් තවත් සමාගමකට. හැබැයි මෙම ඡායා පිටපත් යන්ත්‍රය විකුණන අවස්ථාවේදී කිවිසුමකට එළඹිලා තියෙනවා. තවත් ඒ විකුණුම් දිනේ සිට ඉදිරි වසර 2ක් සඳහා සම්පූර්ණ නඩත්තු කටයුතු සිදු කරන්න. එතකොට මෙම යන්ත්‍රයේ විකුණුම සහ නඩත්තු කටයුතු සැපීමත් යන කාර්ය සාධන බැඳීම් දෙකම වෙනුවෙන් මුදල වශයෙන් මිල වශයෙන් හඳුනාගෙන තියෙනවා රුපියල් ලක්ෂ 4ක්. මේ සඳහා සම්පූර්ණ මුදල වශයෙන් රුපියල් ලක්ෂ 4ක් විමල් සමාගම විසින් ගෙවීමට එකඟව ඇත. ඊට පස්සේ අපිට කියනවා සීමා සහිත අමල් සමාගම ඡායා පිටපත් යන්ත්‍ර නඩත්තු සේවා රහිත ගනුදෙනුවකදී වෙළඳපළෙහි රුපියල් 3,60,000කට අලෙවි කරන අතර නඩත්තු සේවා සැපීම පමණක් සිදු කරන්නේ නම් වසරකට රුපියල් 60,000ක් සේවා ගාස්තුවක් අය කරනු ලබයි. ඊට පස්සේ අපිට අමතර තොරතුරක් දීලා තියෙනවා. මෙම දැන් මේ විදිහේ කිවිසුමක් එක්ක විකුණන්නේ නැති සාමාන්‍ය විකුණුම් අවස්ථාවකදී අපි හිතුවොත් ඡායා පිටපත් යන්ත්‍රය විතරක් විකුණනවා කියලා. එහෙමනම් ඡායා පිටපත් යන්ත්‍රය විතරක් විකුණුවොත් රුපියල් 3,60,000කට විකුණනවා. ඒ වගේම අනිත් අවස්ථාව නඩත්තු සේවා විතරක් සැපෙව්වොත් නඩත්තු සේවා විතරක් සපයන අවස්ථාවකදී නඩත්තු සේවා විතරක් සපයනවා වසරකට රුපියල් 60,000ක් යටතේ. ඒකට අපි අහන්නේ ආදායම් හඳුනා ගැනීමේ නිර්ණායක අනුව සීමා සහිත අමල් සමාගමේ ආදායම් හඳුනාගත යුත්තේ කෙසේදයි පැහැදිලි කරන්න. හරි. දැන් අපි කතා කරපු 5 step model එකට අනුව අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ මොකක්ද? දැන් මුදිත් අපි පැහැදිලි කරා අපි මෙතෙන්දී ආදායම් හඳුනා ගැනීම නිර්ණායක අනුගමනය කරන්න ඕනි. පළවෙනි නිර්ණායකය මොකක්ද? අපි නිර්ණායක පහක් ගැන කතා කරා. මුලින්ම අපි බලන්න ඕනි මෙතන කිවිසුමක් තියනවද කියන එක. මුලින්ම අපි කිවිසුමක් තියෙනවද කියලා හඳුනා ගන්න ඕනේ. මුලින්ම කිවිසුමක් තියනවද කියලා හඳුනා ගන්න. එතකොට අපි කිවිසුමක් තියනවද කියලා හඳුනා ගැනීමේදී අපි කියනවා කිවිසුමක් කියන එක අපි නිර්වචනය කරගන්නවා. කිවිසුමක් කියන්නේ දෙපාර්ශවයක් අතර තිබෙන බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම් පිළිබඳ එකඟතාවය. එහෙනම් කිවිසුමක් වෙන්න නම් අනිවාර්යයෙන්ම පාර්ශවයන් දෙකක් ඉන්න ඕනේ. ඒත් එහෙනම් මෙතන ඉන්නවා පාර්ශවයන් දෙකක් ඉන්නවා. එකක් ඉන්නවා විකුණුම්කරු අනිත් පැත්තෙන් ඉන්නවා ගැනුම්කරු. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා බැඳියාවක්. විකුණුම්කරුට බැඳියාවක් තියෙනවා ගැනුම්කරුට අදාළ ඡායා පිටපත් යන්ත්‍රය ලබා දෙන්න. ඒත් එක්කම වසර 2ක් සඳහා සම්පූර්ණ නඩත්තු සේවා සපයන්න. ඒ වගේම ගැනුම්කරුගේ පැත්තෙන් බැඳියාවක් තියෙනවා. මෙම ඡායා පිටපත් යන්ත්‍රය සහ සේවාව නඩත්තු සේවා වෙනුවෙන් අදාළ මුදල් ගෙවීම සිදු කරනවා. එහෙමනම් අපි පළවෙනි නිර්ණායකය සම්පූර්ණ වෙනවා. හරි. මෙතන අපි කිවිසුමක් තියෙනවා. ඒ විදිහට තමයි අපි මුලින්ම පළවෙනි නිර්ණායකය බලන්නේ. හරි. කිවිසුමක් තියෙනවා. හරි. කිවිසුමක් තියෙනවා නම් අපිට යන්න පුළුවන් අපේ දෙවෙනි නිර්ණායකයට. දෙවෙනි නිර්ණායකය මොකක්ද? අනිවාර්යයෙන්ම මේකෙදි අපි මේ නිර්ණායක පහ ඉතින්ම කියවලා අවබෝධ කරගෙන තියෙන්න ඕනි. මොකද අපිට අනිවාර්යයෙන්ම මේ නිර්ණායකත් එක්ක තමයි මේ වගේ ගානක ඉස්සරහට යන්න වෙන්නේ. අපි ඔයාලට මේ උදාහරණයෙන් පස්සේ 2021 ලෙවල් පේපර් එකේ උසස් පෙළ විභාගයේ මේවා හා සමාන ප්‍රශ්නයක් ඇහුවා. මම ඒකත් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නම්. අනිවාර්යයෙන්ම මේ නිර්ණායක පහ පිළිබඳ හොඳ අවබෝධයක් ඔයාලා ගාව තියෙනවා. එතකොට අපි මුලින්ම බලන්නේ හරි. කිවිසුම තියෙනවද? හරි. කිවිසුමේ කොන්දේසි අපි බලමු. දෙවෙනියට අපි බලන්නේ කිවිසුමට අදාළව ඒ කිවිසුම අපි හඳුනාගත් කිවිසුමට අදාළව සපුරාලිය යුතු කාර්ය සාධන බැඳීම් මොනවද? සපුරාලිය යුතු කාර්ය සාධන බැඳීම් මොනවද කියන එක. හරි. එතකොට මෙම කිවිසුම මේ උදාහරණේ මේ කිවිසුමට අනුව මොනවද තියෙන කාර්ය සාධන බැඳීම්? විකිණුම් දින සිට ඉදිරි වර්ෂ 2ක් සඳහා සම්පූර්ණ නඩත්තු කටයුතු සිදු කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා.
ඒක විතරද? හරි. ඒක එක කාර්ය සාධන බැඳීමක්. ඒක විතරද? අපි අනිවාර්යයෙන්ම යන්ත්‍රය විකුණනවා නම් ඒ විකුණන යන්ත්‍රය අදාළ සමාගමට අපි මොකක්ද බාර දෙන්නත් ඕනේ. ඡායා පිටපත්‍ර යන්ත්‍රය මුලින්ම අපි මිලදී ගන්න සමාගමට බාර දෙන්න ඕනේ. ඒක එකක්. හරිද? මේ කිවිසුම අනුව මුලින්ම ඡායා පිටපත්‍ර යන්ත්‍රය අපි විකුණනවා. ඒකද එහෙනම් අපි ගැනුම් කරුට ඒක බාර දෙන්න ඕනේ. බාර දුන්නාට පස්සේ ඒ බාර දෙන දවසේ ඉඳන් විකුණුම් දින ඉඳන් ඉදිරි වසර දෙකක් සඳහා නඩත්තු කටයුතු කරන්න ඕනේ. එතකොට මෙතන කාර්ය සාධන බැඳීම් කීයක් තියෙනවද? දෙකයි. දෙකක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ කාර්ය සාධන බැඳීම් එක ගත්තාම කාර්ය සාධන බැඳීම් ආකාර දෙකක් තියෙන්න පුළුවන්. විදි දෙකකට කාර්ය සාධන බැඳීම් තියෙන්න පුළුවන්. සමහර කාර්ය සාධන කියන්නේ කාර්ය සාධන බැඳීම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන අවස්ථාවන් වලදී මේ කාර්ය සාධන බැඳීම් සමහර ඒවා තියෙන්න පුළුවන්. මේවා එකිනෙකට එකකට එකක් සම්බන්ධයි. වෙන් කරන්න බැරි කාර්ය සාධන බැඳීම් තියෙන්න පුළුවන්. එකකට එකක් වෙන් කළ හැකි කාර්ය සාධන බැඳීම් තියෙන්න පුළුවන්. මේක ඇත්තටම ගොඩක් ඔයාලගේ අවධානය යොමු කරන්න ඕනේ කොටසක්. මොකද මේ දැන් මේ 2019 අපි මේ ප්‍රමිතිය හඳුන්වා දීලා ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ මේක සාකච්ඡා ඔයාලගෙන් මේක ටෙස්ට් කරන්න පටන් ගත්තට පස්සේ ඔයාලගේ දැනුම පරීක්ෂා කරන්න පටන් ගත්තට පස්සේ ටික ටික පොඩ්ඩක් කියන්නේ ඒ ප්‍රශ්න ටික ටික ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. එතකොට මුලින්ම ඔයාලගෙන් මේක නිර්වචනයක් ඇහුවා ඊට පස්සේ ආයි නිර්වචනයත් එක්ක සමාගම් ගන්නත් එක්ක පොඩි සම්බන්ධයක් කරා. දැන් මේ පාර 21ේදී මෙන්න මේ කාර්ය සාධන බැඳීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. හරිද? එතකොට එහෙමනම් මේ කියන දේ ගොඩක් හොඳින් ඔයාලගේ අවබෝධයක් තියෙන්න ඕනි. කාර්ය සාධන බැඳීම් අර කිව්වා වගේ එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඊට පස්සේ බලන්න ඕනි මේ කාර්ය සාධන බැඳීම් එකිනෙකට එකක් වෙන් කරගන්න පුළුවන්ද වෙන් කරගන්න බැරිද කියලා. ඉතින් අපි ස්ටෑන්ඩඩ් එකේ කියනවා distinctiveness කියලා වචනේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්නේ එහෙමයි වෙන් කළ හැකි බව. ඔයාලගේ දැනට තියෙන අවබෝධය අනුව මට කියන්න බලන්න මෙතන දැන් ඔයාලා කාර්ය සාධන බැඳීම් දෙකක් හඳුනාගත්තා. එකක් ඡායා පිටපත් යන්ත්‍රයේ පැවරීම. දෙවෙනි එක ඒ යන්ත්‍රය වෙනුවෙන් ඉදිරි වසර දෙක සඳහා සම්පූර්ණ නඩත්තු කටයුතු සිදු කරන්න එකඟ වෙනවා. ඔයාලගේ දැනට තියෙන අවබෝධයත් එක්ක මට කියන්න බලන්න මේ කාර්ය සාධන බැඳීම් දෙක එකිනෙකට එකක් වෙන් කරන්න පුළුවන් කාර්ය සාධන බැඳීම්ද? එහෙම නැත්නම් වෙන් කළ නොහැකි කාර්ය සාධන බැඳීම්ද? වෙන් කළ හැකියි. වෙන් කළ හැකි. අපි කොහොමද වෙන් කළ හැකි කාර්ය සාධන බැඳීමක් කියලා නිර්වචනය කරන්නේ? එතකොට කාර්ය සාධන බැඳීමක් කියන එක අපි නිර්වචනය කරනවා නිශ්චිතව වෙන් කළ හැකි භාණ්ඩ හෝ සේවාවන් ගම්වෙනුකරුවන් වෙත මාරු කිරීම සඳහා ගිවිසුමේ ඇති පොරොන්දු. එතකොට මේ වෙන් කළ හැකි බව කියන එක අපි බලන්නේ මේ එක් කාර්ය සාධන බැඳීම් අවසානයේදී ගැනුම් කරුට ඒ අදාළ භාණ්ඩය හෝ සේවාව තනිව හෝ පාරිභෝගිකයාට පහසුවෙන් ලබාගත හැකි වෙනත් සම්පතක් සමග එක්ක භාවිතා කිරීමට හැකියාව තියෙනවද නැද්ද කියන එක. අපි දැන් මේක මම මේක ඉස්සරහ ස්ලයිඩ් එකක් තියෙනවා. හැබැයි මේ උදාහරණෙත් එක්ක කියන්නම්. එතකොට වෙන් කරගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඒ අදාළ කාර්ය සාධන බැඳීම අපි සපුරාලියෙන් පස්සේ ඒ අදාළ කාර්ය සාධන බැඳීම සැපිරීම සම්පූර්ණ කිරීම නිසා ඒකට එන බෙනිෆිට් එක ඒකෙන් හම් වෙන ප්‍රයෝජනය ගම්වෙනුකරුවට ගන්න පුළුවන් ද බැරිද කියන එක. දැන් මෙතන උදාහරණයක් විදිහට මේක ගත්තොත් ඡායා පිටපත් යන්ත්‍රය පැවරුවට පස්සේ ගම්වෙනුකරුවන්ට ඒ ඡායා පිටපත් යන්ත්‍රය භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? පළවෙනි කාර්ය සාධන බැඳීම අපි හඳුනාගත්ත ඡායා පිටපත් යන්ත්‍රයේ පැවරීම. එතකොට ඡායා පිටපත් යන්ත්‍රය පැවරුවට පස්සේ ගම්වෙනුකරුවන්ට මොකක් හරි බාධාවක් තියෙනවද? ගැනුම්කරුවට මොකක් හරි බාධාවක් තියෙනවද? ඡායා පිටපත් යන්ත්‍රයෙන් අදාළ බෙනිෆිට්ස් අරගන්නේ? නැහැ. එහෙමනම් අපිට පුළුවන් හරි. එහෙමනම් මේක වෙන් කරන්න පුළුවන් කාර්ය සාධන බැඳීමක් පළවෙනි කාර්ය සාධන බැඳීම අපි සම්පූර්ණ කරාට පස්සේ ඒකට අදාළ බෙනිෆිට් එක බයර්ට කියන කස්ටමර්ට ගැනුම්කරුවට පාරිභෝගිකයට යනවා. එහෙමනම් අපිට ඒකට අදාළ කාර්ය සාධන බැඳීම සම්පූර්ණයි කියලා ඒකට අදාළ ආදායම අඳුනගන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව මේක ඉතුරු කාර්ය සාධන බැඳීම් වෙන්නේ නඩත් සේවා සපයන වෙලාවට. හරි. දැන් මේ කිව්වේ එකිනෙකට වෙන් කළ හැකි
කාර්ය සාධන බැඳීම් ගැන. දැන් මම මේත් එක්කම තව උදාහරණයකට ගියොත් අපි හිතමු තව මේ උදාහරණයට සම්බන්ධ නැහැ මේ වෙනම උදාහරණයක්. අපි මුදිත්ස මුලින්ම කතා කරා ගිණුම් කරන මෘදුකාංග ගැන, accounting softwares ගැන. හිතන්න එක කම්පැනි එකක් තියෙනවා. ඒ කම්පැනි එක කරන්නේ softwares develop කරලා customers ලට provide කරනවා. එතකොට customers ලට දෙනවා. එතකොට ඒ ගිණුම් කරන මෘදුකාංග softwares develop කරන ආයතනයේ බැඳීම් තුනක් තියෙනවා. එකක් තමයි අදාළ මෘදුකාංගයේ develop කිරීම, කියන්නේ ඒක සෑදීම, කස්ටමර්ගේ requirements අනුව ඒක develop කරනවා. ඊට පස්සේ ඒක install කරනවා. ගිහිල්ලා ස්ථාපනය කරනවා. කස්ටමර්ගේ අදාළ network එකකට ඒ premises එකට ගිහිල්ලා ඒක install කරනවා. ඊට පස්සේ ඒ මෘදුකාංගයේ භාවිතා කිරීම පිළිබඳව දැනුම ලබා දෙන්නත් හැකියාව තියෙන්නේ ඒ අදාළ ඩෙවලොප් කරපු ආයතනයේ විතරයි. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඒ මෘදුකාංගයේ භාවිතා කිරීම පිළිබඳව කස්ටමර්ට ඒ දැනුවත් කිරීම ලබා දෙන්න. ඒ දැනුවත් කිරීම ලබා දුන්නාට පස්සේ කස්ටමර්ට පුළුවන් ඒ මෘදුකාංගයේ භාවිතා කරන්න. හරි. එතකොට ඔතන ඔය සම්පූර්ණ ගනුදෙනුවේ කාර්ය සාධන බැඳීම් කීයක් තියෙනවද? මෘදුකාංගයක් ඩෙවලොප් කරන්න ඕනි. ඩෙවලොප් කරපු මෘදුකාංගය ගිහිල්ලා ඉන්ස්ටෝල් කරන්න ඕනි. ඉන්ස්ටෝල් කරාට පස්සේ ඒක භාවිතා කිරීම ගැන අදාළ විශේෂඥ දැනුම ලබා දෙන්න ඕනේ. කාර්ය සාධන බැඳීම් තුනක් තිබුණා. හරිද? එතකොට මගේ ඊගාව ප්‍රශ්නේ ඔය කාර්ය සාධන බැඳීම් තුන එකිනෙකට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. වෙන වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මොකක්ද බලන්නේ? වෙන් කර හඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. හරි. කොහොමද පුළුවන් කියන්නේ? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කිරීමක් දෙන්න හරි. පුළුවන්. අපි බලමු කොහොමද එහෙම පුළුවන් වෙන්නේ කියලා. මොකක්ද මං කිව්වේ? වෙන් කර හඳුනා ගන්න පුළුවන් නම් ඒ එක් කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කරාට පස්සේ ඒ අදාළ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඒ කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කිරීම නිසා ගත හැකි ප්‍රයෝජනේ පාරිභෝගිකයන්ට ලබා ගත හැකි වෙනවා. දැන් එහෙමනම් මේක ඩෙවලොප් කරනවා. ඩෙවලොප් කරා කියලා ඩෙවලොප් කරලා පළවෙනි කාර්ය සාධන බැඳීම මේ මෘදුකාංගේ නිර්මාණය කරනවා. නිර්මාණය කරා කියලා පාරිභෝගිකයාට මොකක් හරි බෙනිෆිට් එකක් හම්බ වෙනවද? නිර්මාණය කිරීම නිසා විතරක් ඒක භාවිතා කරන්න හැකියාව හම්බ වෙනවද පාරිභෝගිකයාට? නෑ. නෑ. හරි. එහෙනම් පළවෙනි කාර්ය සාධන බැඳීම අපිට වෙන් කරගන්න බෑ. එතනින් පාරිභෝගිකයාට බෙනිෆිට් එකක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි එක. ඩෙවලොප් කරපු එක ගිහිල්ලා ඉන්ස්ටෝල් කරනවා. ඉන්ස්ටෝල් කරාට පස්සේ ගන්න පුළුවන්ද නැහැ. මොකද මේක භාවිතා කරන්න නම් විශේෂඥ දැනුමක් අවශ්‍යයි. ඒකට මේ විශේෂඥ දැනුම සපයන්න පුළුවන් මේ මෘදුකාංගයේ නිර්මාණය කරපු ආයතනයටම. එහෙමනම් දෙවෙනි කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කරා පාරිභෝගිකයාට ඒකෙන් බෙනිෆිට් එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ තුන්වෙනි කාර්ය සාධන බැඳීම වෙනවා ඩෙවලොප් කරා, ඉන්ස්ටෝල් කරා ගිහිල්ලා ඒ අවෑනස් එක කියන්නේ ඒක භාවිතා කිරීම පිළිබඳ ගයිඩ් එක දෙනවා. ඒ ගයිඩ් එකත් හම්බුනාට පස්සේ පාරිභෝගිකයන්ට මොකද වෙන්නේ? තුන්වෙනි කාර්ය සාධන බැඳීමත් සම්පූර්ණ වුණාට පස්සේ තමයි පාරිභෝගිකයාට පුළුවන් මේ නිර්මාණය කරපු මෘදුකාංගයේ සේවාවන් ලබා ගන්න. අන්න එහෙමනම් එතෙන්දී මේ කාර්ය සාධන බැඳීම් තුනම සම්පූර්ණ වෙනකම් මේ පාරිභෝගිකයාට ඒ අදාළ භාණ්ඩය හෝ සේවාවේ පහසුකම් එහෙම නැත්නම් මේ බෙනිෆිට් එක ගන්න බෑ. ඒකට ඒ වගේ වෙලාවක අපි කියනවා ඒක වෙන වෙනම හඳුනාගත නොහැකි කාර්ය සාධන බැඳීම්. ඒකට එහෙමනම් පළවෙනි කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කරා කියලා ඒකට අදාළ ආදායම හඳුනා ගන්නත් බෑ. දෙවෙනි කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කරා කියලා ඒකට අදාළ ආදායම හඳුනා ගන්නත් බෑ. ආදායම හඳුනා ගන්න නම් මේ කාර්ය සාධන බැඳීම් තුනම සම්පූර්ණ වෙනකන් ඉන්න ඕනේ. හරිද? එතකොට මේ කාර්ය සාධන බැඳීම් පිළිබඳ තියෙන අපි මතක තියාගන්න ඕනි අපි සමරි පොඩි සාරාංශයක් විදිහට කිව්වොත්
කාර්ය සාධන බැඳීම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපි බලන්න ඕනේ ඒ කාර්ය සාධන බැඳීම් වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්ද බැරි. වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන් කාර්ය සාධන බැඳීම් තියෙනවා. වෙන වශයෙන් හඳුනා ගන්න බැරි කාර්ය සාධන බැඳීම් තියෙනවා. වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන් කාර්ය සාධන බැඳීම් නම් අපිට පුළුවන් ඒ එක් කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කළ පසු එම කාර්ය සාධන බැඳීමට අදාළ ආදායම් කොටස හඳුනා ගන්න පුළුවන්. ඒ වෙන වශයෙන් වෙන් කළ හැකි හඳුනාගත හැකි කාර්ය සාධන බැඳීම්. වෙන වශයෙන් වෙන් කළ හැකි හඳුනාගත හැකි කාර්ය සාධන බැඳීම් වලදී ඒ එක් කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කළ පසු ඒට අදාළ ආදායම් කොටස හඳුනා ගන්න පුළුවන්. ඒත් එක මේකේ අනිත් පැත්ත අපි කිව්වා සමහර කාර්ය සාධන බැඳීම් තියෙනවා වෙන වශයෙන් හඳුනා ගන්න බෑ. එහෙනම් වෙන වශයෙන් හඳුනාගත නොහැකි කාර්ය සාධන බැඳීම් තියෙනවා නම් අදාළ සියලුම කාර්ය සාධන බැඳීම් සම්පූර්ණ කරායින් පස්සේ තමයි ඒට අදාළ ආදායම හඳුනා ගන්න වෙන්නේ. හරිද? ඔන්න ඔය සාරාංශය හරියටම මතක තියාගන්න ඕනේ කාර්ය සාධන බැඳීම් සම්බන්ධයෙන්. වෙන කාර්ය සාධන බැඳීම් වල මම ආයෙ එක කිව්වා කාර්ය සාධන බැඳීම් විවිධ දෙකක් තියෙන පුළුවන්. එකක් වෙන වශයෙන් හඳුනාගත හැකි කාර්ය සාධන බැඳීම්, අනිත් එක වෙන වශයෙන් හඳුනාගත නොහැකි කාර්ය සාධන බැඳීම්. හරි. දැන් මම කියන්න බලන්න වෙන වශයෙන් හඳුනාගත හැකි කාර්ය සාධන බැඳීම් තියෙනවා නම් මොකක්ද අපේ ඊගාව අප්‍රෝච් එක වෙන්න ඕනේ? කාර්ය සාධන බැඳීම් අපිට වෙන වශයෙන් හඳුනාගත හැකි නම් වටිනාකම නිර්ණය කිරීම. නෑ වටිනාකම නිර්ණය කිරීමට කලින් අපි වටිනාකම නිර්ණය කරන්න ඕනේ අපි අවබෝධ කරගන්න ඕනේ වෙන වශයෙන් හඳුනාගත හැකි කාර්ය සාධන බැඳීම් තියෙනවා නම් අපිට ඒ එක් කාර්ය සාධන බැඳීම සම්පූර්ණ වුණාට පස්සේ ඒ අදාළ සම්පූර්ණ කළ කාර්ය සාධන බැඳීමට අදාළ වටිනාකම හඳුනා ගන්න පුළුවන්, ආදායම හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒ වෙන වශයෙන් හඳුනාගත හැකි කාර්ය සාධන බැඳීම් වලට. වෙන වශයෙන් හඳුනාගත නොහැකි කාර්ය සාධන බැඳීම් වලට අපිට ඒ අදාළ සියලුම කාර්ය සාධන බැඳීම් සම්පූර්ණ වෙනකන් ඉන්න වෙනවා අදාළ ආදායම හඳුනා ගන්න. කාර්ය සාධන බැඳීම් තුනක් තියෙනවා නම් මේ තුන වෙන වශයෙන් හඳුනා ගන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා මේ කාර්ය සාධන බැඳීම් තුනම සම්පූර්ණ වෙනකන් ඉන්න ඒකට අදාළ ආදායම හඳුනා ගන්න. හරි. මේ කාර්ය සාධන බැඳීම් පිළිබඳ අපි මතක තියාගෙන ඉන්න ඕනි තමයි වැදගත් කාරණේ. හරි. එතකොට අපි ඒකත් එක්ක මේ උදාහරණයට ආවොත් මේ උදාහරණයට අනුව අපි කතා කළා මේකේ තියෙන කාර්ය සාධන බැඳීම් දෙක අපිට වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් කාර්ය සාධන බැඳීම් දෙකක් තියෙනවා. කාර්ය සාධන බැඳීම් දෙක අපිට වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් අපි ඊගව නිර්ණායකයට යනවා. එතකොට එහෙමනම් අපි ගන්දිනුවට අදාළ මිල තීරණය කරන්න ඕනේ. එහෙමනම් ගන්දිනුවට අදාළ මිල තීරණය කිරීමේදී අපිට මෙතන කාර්ය සාධන බැඳීම් කීයක් තියෙනවද? 3ක්. කාර්ය සාධන බැඳීම් දෙකක් තියෙනවා මේකේ. එහෙමනම් ගන්දිනුවට අදාළ මිල තීරණය කරාට පස්සේ මේ මිල අදාළ කාර්ය සාධන බැඳීම් දෙක අතර බෙදා හරින්න ඕනේ. හරි. අපි මුලින්ම මිල තීරණය කරමුකෝ. මේකේ මිල කීයද? ගිවිසුමට අනුව ලක්ෂ 4යි. ගණදිනුවේ මිල ලක්ෂ 4යි. හරි. එහෙමනම් අපේ තුන්වෙනි පළවෙනි ස්ටෙප් එකත් හරි, සෙකන්ඩ් ස්ටෙප් එකත් හරි, තර්ඩ් ස්ටෙප් එකත් හරි. එහෙමනම් අපි යනවා ෆෝර්ත් ස්ටෙප් එකට. ගිවිසුමට අදාළ මිල එහෙනම් වටිනාකම ගිවිසුමේ ඇති එක් කාර්ය සාධන බැඳීම් අතර බෙදා හරින්න. හරි. එහෙනම් මෙතන කාර්ය සාධන බැඳීම් දෙකක් තිබ්බා. එක යන්ත්‍රයේ සැපීම, දෙක නඩත්තු සේවා සැපීම. අපි දැන් කොහොමද මෙන්න මේ රුපියල් ලක්ෂ 4ක් කියන මිල මේ එක් කාර්ය සාධන බැඳීම් අතර බෙදා හරින්නේ? දැන් බලන්න. මොකක්ද අපිට තියෙන මොනවද අපිට තියෙන ඉන්ෆර්මේෂන්? මෙතෙන්දී අපිට කියලා තියෙනවා දැන් මෙතන අපි ගිවිසුමක් විදිහට මෙම යන්ත්‍රය සැපීමයි සේවා සැපීමයි දෙකම එක් ගනුදෙනුවක් විදිහට සැපෙව්වොත් ගිවිසුමේ සැපෙව්වොත් තමයි අපිට මේ ලක්ෂ 4ට අපි මේක සපයන්නේ. හැබැයි එහෙම නැතුව සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඡායා පිටපත් යන්ත්‍රය විතරක් වෙනම සැපෙව්වොත් අපිට ඒක සපයන්න තිබ්බ කීයකද? රුපියල්
3,60,000. අපිට මේ ගිවිසුමේ තියෙන කාර්යසාධන බැඳීම් දෙක ගිවිසුමෙන් තොරව නිකන් සාමාන්‍ය ගන්ධනියෝගිත සැපෙවුවා නම් අපිට පුළුවන්කම තිබ්බා ඡායා පිටපත් යන්ත්‍රයේ විතරක් සපයන්න 3,60,000කට. ඒ වගේම සේවා විතරක් සැපෙවුවා නම් අපි සේවා සැපීම වෙනුවෙන් වසරකට රුපියල් 60,000ක ගාස්තුවක් අය කරනවා. එහෙමනම් වසර දෙකක් සඳහා අපිට 1,20,000ක් අය කර ගැනීමේ හැකියාව තිබුණා. එහෙමනම් මේ ගිවිසුමෙන් තොරව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මෙම ඡායා පිටපත් යන්ත්‍රය විකුණුවා නම් අපිට 3,60,000ක් හම්බ වෙනවා. නඩත්තු සේවා වසර දෙකක් සඳහා සැපයුවා නම් අපිට 1,20,000ක් හම්බ වෙනවා. හැබැයි මෙම ගිවිසුම නිසා අපිට මෙම කාර්යසාධන බැඳීම් දෙක වෙනුවෙන් අය කරගන්න පුළුවන් ලක්ෂ 4ක උපරිමයක් විතරයි. ලක්ෂ 4ක උපරිමයක් විතරයි. එහෙමනම් අපි කොහොමද හොයාගන්නේ මේ ලක්ෂ 4 ඇතුළත තියෙන ඡායා පිටපත් යන්ත්‍රයට අදාළ ආදායම සහ සේවා සැපීමට අදාළ ආදායම? අදහසක් තියෙනවා. හරි. අපි කිව්වොත් අපි දැන් මේ ගිවිසුම පොඩ්ඩකට අමතක කරලා අපි මේ ගිවිසුම කියන එක පොඩ්ඩකට අමතක කරලා අපි ආයෙ එනවා අර මේ දීලා තියෙන අමතර තොරතුරු වලට. ඒ විදිහට අපි ගත්තොත් හරි අපිට තියෙනවා 3,60,000ක් තියෙනවා යන්ත්‍රය විතරක් විකුණුවා. යන්ත්‍රයේ වෙන වශයෙන් යන්ත්‍රය විකුණුවා 3,60,000ක් හම්බ වෙනවා. සේවා සැපීම වෙන වශයෙන් සිදු කරොත් වසර දෙක සඳහා 1,20,000ක් හම්බ වෙනවා. එහෙමනම් මෙම ගනුදෙනුව ගිවිසුමින් තොරව වෙන වශයෙන් සිදු කරා නම් අපිට කීයක් සම්පූර්ණ හම්බ වෙන්න තිබ්බද? 4,80,000ක් හම්බ වෙන්න තිබ්බා. ගිවිසුමින් තොරව මේ කාර්යසාධන බැඳීම් දෙක වෙන වශයෙන් සැපරුවා. ඒ කියන්නේ අපි ගිවිසුමින් තොරව කාර්යසාධන බැඳීම් නෙවෙයි අපි මේ යන්ත්‍රය සපයනවා වෙනම සේවා සපයනවා වෙනම. එහෙම කරා නම් අපිට 4,80,000ක් හම්බ වෙන්න තිබ්බා. හැබැයි දැන් අපිට හම්බ වෙන්නේ කීයද? ලක්ෂ 4යි. 4,80,000ක් හම්බ වෙන්න තිබ්බ තැනින් අපිට දැන් හම්බ වෙන්නේ ලක්ෂ 4යි. එතකොට අපි ඔන්න ඔය කාරණේ අනුව අපිට පුළුවන් පොඩි ගණනය කිරීමක් කරන්න. අපි බලනවා ඡායා පිටපත් යන්ත්‍රය ලබා දීම පිළිබඳ සම්බන්ධයෙන් ආදායම. එතකොට වෙන්නේ අපි මුලින්ම අරගන්නවා තනි විකුණුම් මිල. අපි ගන්නවා තනි විකුණුම් මිල. අපි ගන්නවා මුලින්ම ඡායා පිටපත් යන්ත්‍රයක් විතරක් විකුණුවා නම් 3,60,000යි. වසර දෙකක් සඳහා සේවා කටයුතු පමණක් සිදු කරා නම් 1,20,000යි. මේ දෙක එකතුව 4,80,000යි. හැබැයි දැන් ගිවිසුමත් එක්ක අපිට ගන්න පුළුවන් ලක්ෂ 4යි. එහෙමනම් අපි බලනවා මුළු ලබාගත හැකිව තිබූ මුළු ආදායම තිබුණේ 4,80,000යි. මේ 4,80,000න් 3,60,000 තමයි ඡායා පිටපත් යන්ත්‍රය විකිණීම පිළිබඳ ආදායම. එහෙමනම් මේකෙන් ලක්ෂ 4 ඇතුලේ ගිවිසුම ඇතුලේ කොපමණ ප්‍රමාණයක් තියෙනවා? 3,60,000 බෙදනවා 4,80,000න් වැඩි කරනවා ලක්ෂ 4. මේ තනි විකුණුම් මිල අපි ගිවිසුමත් එක්ක සම්බන්ධ කරා. අපි මුලින්ම හඳුනාගත්ත තනි විකුණුම් මිල ඒක අපි සම්බන්ධ කරගත්ත ගිවිසුමත් එක්ක. එතකොට අපිට එනවා ඡායා පිටපත් යන්ත්‍රය ලබා දීම වෙනුවෙන් මෙම ගිවිසුම තුල තියෙනවා ලක්ෂ 3ක ආදායම. 3,60,000 4,80,000 බෙදුවම එතන තියෙනවා 4න් 3ක්. 4න් 3 වැඩි කිරීම ලක්ෂ 4 කියන්නේ ලක්ෂ 3යි. ඊට පස්සේ වසර දෙකක් සඳහා නඩත්තු සේවා සැපීම. නඩත්තු සේවා විතරක් සැපෙවුවා නම් 1,20,000ක් හම්බ වෙනවා. මේ දෙකම එකට සැපෙවුවා නම් අපිට මේ ගිවිසුමින් පිට අපිට 4,80,000ක් හම්බ වෙන්න තිබ්බා. එහෙමනම් ගිවිසුම් ගත වීම නිසා අපිට හම්බ වෙන ආදායම. ගිවිසුම් ගත වීම නිසා නඩත්තු සේවා වෙනුවෙන් අපිට හම්බ වෙනවා රුපියල් ලක්ෂයක ආදායම. රුපියල් ලක්ෂයක ආදායම. එතකොට ඒ විදිහට මේ ගිවිසුම් මිල අපිට බෙදා ගන්න වෙනවා ගිවිසුමේ ඇති එක් කාර්යසාධන බැඳීම් මත. ගිවිසුමේ ඇති එක් කාර්යසාධන බැඳීම් මත. එතකොට අපිට තියෙනවා පළවෙනි කාර්යසාධන බැඳීම සඳහා ලක්ෂ 3යි. දෙවෙනි කාර්යසාධන බැඳීම සඳහා රුපියල් ලක්ෂය. ඊට පස්සේ අපි බලන්න ඕනේ අපේ අවසාන පියවර විදිහට මේ එක් කාර්යසාධන බැඳීම ඉටු කිරීමෙන් පසු ඊට අදාළ ආදායම් කොටස හඳුනා ගන්න. එහෙනම් දැන් මෙතෙන්දී අපි කලින්ම හඳුනාගත්තා මේ කාර්යසාධන බැඳීම්
එකිනෙකට එකක් වෙන් කර හඳුනාගත හැකි කාර්ය සාධන බැඳීම්. එහෙමනම් පළවෙනි කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කරාට පස්සේ අපිට පුළුවන් ඒකට අදාළ ආදායම් කොටස හඳුන්වන්න. එහෙමනම් මේකේ පළවෙනි කාර්ය සාධන බැඳීම වෙන්නේ ඡායා පිටපත් යන්ත්‍රය ලබා දීම. එතකොට ඡායා පිටපත් යන්ත්‍රය ලබා දීම වෙනුවෙන් අපි ආදායම් කොටස විදිහට හඳුනාගත්තා රුපියල් ලක්ෂ 3ක්. එහෙමනම් 2010 එක දින අපි මේ ඡායා පිටපත් යන්ත්‍රය ලබා දෙනවා ගැනුම් කරුට. එතකොට ඒ දවසේදී අපිට පුළුවන් මේකට අදාළ ආදායම් කොටස වෙන ලක්ෂ 3 අඳුනගන්න. ඊට පස්සේ අපේ දෙවෙනි කාර්ය සාධන බැඳීම වෙන්නේ වසර 2ක් සඳහා සම්පූර්ණ නඩත්තු කටයුතු සිදු කිරීම. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ විකුණුම් දින සිට ඉදිරි වසර 2ක් සඳහා මේ වෙනුවෙන් අපි බැඳෙනවා. එහෙමනම් අපි මේ ඉන්න ගිණුම් කාලච්ඡේදයක් බලන්න ඕනේ. අපි ඉන්නේ 2010 එක. අපි කල්පනා කරමු 2021 3:31 තමයි ගිණුම් කාලච්ඡේදයේ අවසන් දිනය කියලා. එහෙමනම් 2021 3:31 වෙනකම් 2010 1 ඉඳන් 3:31 වෙනකම් අපිට තියෙනවා කොච්චර කාලයක් තියෙනවද? මාස 6ක කාලයක් තියෙනවා. එතකොට මාස 6ක කාලයක් සඳහා අපේ නඩත්තු සේවා වෙනුවෙන් අදාළ ආදායම හඳුනගන්න. එතකොට අපි නඩත්තු සේවා වෙනුවෙන් සම්පූර්ණ ආදායම වසර 2ක් සඳහා 1,20,000යි. මේ තියෙන වසර 2ක් සඳහා ඒ කියන්නේ මාස 24ක් සඳහා මේකෙන් මාස 6කට අදාළ ප්‍රමාණය කොච්චරද? එතකොට ඒක තමයි මේ රුපියල් 25000ක් විදිහට අඳුරගන්නේ. ඊට පස්සේ ඊගාව අවුරුද්දට අපි බලනවා 1,20,000ට මාස 12කට කීයද? ඊට පස්සේ ඉතුරු මාස 6ට. ඔය විදිහට කාලච්ඡේද 3ට අපිට බෙදා ගන්න පුළුවන්. ඒත් මේ විදිහට තමයි අත්‍තරම අපිට ප්‍රශ්නයක් දීලා අපිට ආදායම් හඳුනා ගැනීමේ නිර්ණායකයන්ට අනුව ආදායම හඳුනාගත යුත්තේ කෙසේදයි පැහැදිලි කරන්න කෙසේදයි හඳුනා ගන්න කියලා ඔයාලගෙන් අහුවා. අපිට අනුගමනය කරන්න වෙන්නේ මෙන්න මේ නිර්ණායක පහ. මේ නිර්ණායක පහ අනුගමනය කරද්දී අපි මෙන්න මේ විදිහේ තමයි මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න ඕනේ. අපි මුලින්ම ගිවිසුම හඳුනා ගන්නවා. ඊට පස්සේ ඊට කල යුතු කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්නවා. කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීමේදී අපි තව අමතර දෙයක් කරන්න ඕනේ. මේවා එකිනෙකට වෙන් කළ හැකි කාර්ය සාධන බැඳීම්ද වෙන් කළ නොහැකි කාර්ය සාධන බැඳීම්ද කියලා හඳුනා ගන්න ඕනේ. වෙන් කළ හැකි කාර්ය සාධන බැඳීම් නම් ඒ එක් කාර්ය සාධන බැඳීම් ඉටු කිරීමෙන් පසු ඒකට අදාළ ආදායම අපිට හඳුනා ගන්න පුළුවන්. වෙන් කළ නොහැකි කාර්ය සාධන බැඳීම් නම් කාර්ය සාධන බැඳීම් සියල්ලම ඉටු කිරීමෙන් පසු තමයි ආදායම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කාර්ය සාධන බැඳීම් හඳුනාගත්තට පස්සේ අපි ගිවිසුමට අදාළ වටිනාකම නැත්නම් මිල හඳුනා ගන්න ඕනේ. මිල හඳුනාගත්තට පස්සේ මේ මිල ගිවිසුමේ ඇති එක් කාර්ය සාධන බැඳීම් අතර බෙදා හරින්න ඕනේ. ඊට පස්සේ කාර්ය සාධන කාර්ය සාධන බැඳීම් ඉටු කිරීමෙන් පසු ඊට අදාළ ආදායම් කොටස හඳුනා ගන්න ඕනේ. ඔය විදිහට තමයි අපි මේ SLFRS 15 වල 5 step model එක follow කරන්න ඕනේ. ඇත්තටම හැබැයි උසස් පෙළ මට්ටමේදී අපිට මේ වෙනකම් මේ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. හැබැයි දැන් ටික ටික අපි බැලුවොත් ඔයාලා past papers බලන්න 2019 2020 හපු ප්‍රශ්නෙට වඩා 2020 හැවුවේ 2019 ඇත්තට මුලින්ම හැවුවේ මිල කියන එකේ නිර්වචනය පොඩි නිර්වචනයක් විතර. ඊට පස්සේ 2020 අහනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් 4ක් එක ප්‍රශ්නයක කොටස් 4ක් විදිහට සත්‍ය අසත්‍යතාවයෙන් පැහැදිලි කරන්න කියලා ස්ටේට්මන්ට්ස් දීලා ඒවා true false විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න කිව්වා. ඊට පස්සේ 2021 ඊටත් වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. අපිට මේ වගේ ගාණක් දීලා ඒ අදාළ ගිණුම් කාලච්ඡේදයට අදාළව හඳුනාගත යුතු ආදායමයි ඉපයූ ආදායම් සහ නොඉපයූ ආදායම් වෙන වෙනම හඳුනා ගන්න කියලා තියෙනවා. ඒකට එහෙමනම් සමහර විට ඊගාව අවුරුද්ද වෙනකොට ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. මේ විදිහට ඇඩ්වාන්ස් ක්වෙස්චන් එකක් එනවා නම් වෙන්න පුළුවන් විදිහේ එක උපකල්පනයක් තමයි මේක. හරි. ඉතින් මේ වගේ මේ උදාහරණයක් අපි හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා ඔයාලට මේ උදාහරණයෙන් අපි සම්පූර්ණ ස්ටෙප්ස් පහම සාකච්ඡා කරා. හරි. මම ටක් ගාලා අපිට තියෙන වෙලාවත් එක්ක ඉක්මනට එන්න අපි තව උදාහරණ තියෙනවා. හැබැයි තියෙන කාලයත් එක්ක මම ඉක්මනට එන්න මේ තියෙන මං කියේ 2020 ප්‍රශ්නේ අපිට ආවේ ප්‍රකාශන 4ක් දීලා මේ එක එක ප්‍රකාශය සත්‍යද අසත්‍යද සඳහන් කරන්න කියලා ආවේ. හැබැයි 2021 දී අපිට එනවා පොඩි ගානක්. 2021 ගාන අපිට අග්ගාලා කියවුවා සීමිත සුරංග පොදු සමාගම දේශීය වෙළඳපොලේ යන්ත්‍රයක් විකුණනු ලබයි.
එම යන්ත්‍රය ස්ථාපනය කිරීම සඳහා විශේෂඥ දැනුම අවශ්‍ය බැවින් එම කාර්ය සමාගම විසින්ම කරනු ලබයි. එම කාර්ය සමාගම විසින්ම කරනු ලැබේ. මෙම එක් යන්ත්‍රයක විකුණුම් මිල සහ ස්ථාපනය කිරීමේ ගාස්තුව පිළිවෙලින් මිලියන 3ක් සහ රුපියල් ලක්ෂ 4ක් වේ. 2021 3.31 දින සමාගම විසින් යන්ත්‍ර 5ක් විකිණීම සහ ස්ථාපනය කිරීම සඳහා ගිවිසුමකට එළඹෙන ලදී. 2021 3.31 දින වන විට සමාගම විසින් යන්ත්‍ර 3ක් සපයා තිබූ අතර මෙයින් යන්ත්‍ර 2ක් ස්ථාපනය කිරීම සම්පූර්ණ කර තිබුණි. හරි. 2021 3.1 දින මෙම ගිවිසුම සඳහා රුපියල් මිලියන 11ක අත්තිකාරමක් සමාගමට ලැබුණා. අපි අහන්නේ SLFRS 15 ගන්ධනුකරුවන් සමග ගිවිසුම් වලින් ණය භාරය ප්‍රමිතියට අනුව මෙම ගිවිසුම සඳහා පහත් දෑ හඳුනා ගන්න. 2021 3.31 දින වර්ෂයෙන් දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත් අය භාරය එම දිනටම නොයිපොයු අය භාරය. හරි. දැන් කියන්න බලන්න මේක අපි 5 step model එකට දාගන්න බලන්න ටක් ගාලා මේ ගාන එකපාරක් ඔයාලත් කියව ගන්න. කියවලා ටක් ගාලා 5 step model එකට දාගන්න. SLFRS 15 මේ අපි මේ ප්‍රමිතිය අනුගමනය කරන්න කියනවා නම් අනිවාර්යයෙන්ම 5 step model එක තමයි අපි අනුගමනය කරන්න ඕනේ. හරි. එතකොට පළවෙනි එක මොකක්ද? පළවෙනි ස්ටෙප් එක මොකක්ද? අපිට පුංචි කාලයක් තියෙන්නේ. හරි. ෆස්ට් ස්ටෙප් එක තමයි අපි කොන්ට්‍රැක්ට් එක කියන්නේ අපේ ගිවිසුම පළවෙනි පියවර තමයි ගිවිසුම හඳුනා ගන්න ඕනේ. එහෙනම් මේකේ ගිවිසුමක් තියෙනවා. යන්ත්‍ර 5ක් විකිණීම සහ ස්ථාපනය කිරීම සඳහා තමයි ගිවිසුමට එළඹෙන්නේ. යන්ත්‍ර 5 විකිණීම සහ ස්ථාපනය කිරීමට තමයි ගිවිසුමට එළඹෙන්නේ. ඊගාවට අපේ දෙවෙනි පියවර තමයි කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. එතකොට එහෙනම් මෙතන කාර්ය සාධන බැඳීම් දෙකක් තියෙනවා. එකක් යන්ත්‍රය විකිණීම මේක එක. දෙවෙනි කාර්ය සාධන බැඳීම යන්ත්‍රය ස්ථාපනය කිරීම. පළවෙනි එක යන්ත්‍රය විකිණීම, දෙවෙනි කාර්ය සාධන බැඳීම යන්ත්‍රය ස්ථාපනය කිරීම. අපි ඊට පස්සේ බලන්න ඕනේ හරි කාර්ය සාධන බැඳීම් එකකට වඩා වැඩි ගණනක් තියෙනවා. මෙම කාර්ය සාධන බැඳීම් දෙක වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන් කාර්ය සාධන බැඳීම්ද වෙන වශයෙන් හඳුනාගත නොහැකි කාර්ය සාධන බැඳීම්ද කියලා. ඒකට වෙන වශයෙන් හඳුනා ගන්න මෙතන අපිට තියෙන තත්ත්වයන් යටතේ යන්ත්‍රය අදාළ ගන්ධනුකරුවාට හම්බ වුණා කියලා අපි විකුණුවා කියන එක මත විතරක් පදනම්ම ගැනුම්කරුට මේකෙන් අදාළ ප්‍රතිලාභ හිමි වෙනවද? යන්ත්‍රය හම්බුණා කියලා විතරක් ගැනුම්කරුට පුළුවන් ද ප්‍රතිලාභ ලබා ගන්න? බෑ. මොකද යන්ත්‍රය ස්ථාපනය කරන්නත් ඕනේ. යන්ත්‍රය කියලා ස්ථාපනය කරන්නත් ඕනේ, ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ. ස්ථාපනය කරන්න නම් ස්ථාපනය කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම තියෙන්නේ විකුණන සමාගමට විතරයි. ඒ නිසා එම ස්ථාපනය කිරීමේ කාර්යය සමාගමින්මයි කරන්නේ. එහෙමනම් මේකේ කාර්ය සාධන බැඳීම් දෙකක් තියෙනවා. කාර්ය සාධන බැඳීම් දෙක වෙන වශයෙන් හඳුනාගත නොහැකි කාර්ය සාධන බැඳීම්. එම නිසා අයභාරය හඳුනා ගැනීමට මෙම කාර්ය සාධන බැඳීම් දෙකම සම්පූර්ණ විය යුතුමයි. එක් කාර්ය සාධන බැඳීමක් සම්පූර්ණ වුණා කියලා අපිට ඊට අදාළ ආදායම් කොටස හඳුනා ගන්න බෑ. අපිට ආදායම් කොටස හඳුනා ගන්න නම් මෙම කාර්ය සාධන බැඳීම් දෙකම සම්පූර්ණ විය යුතුමයි. මේවා එකිනෙකට එකක් වෙන් කළ නොහැකි කාර්ය සාධන බැඳීම් නිසා. හරි. ඊගාවට අපි තුන්වෙනි පියවරට එනවා. තුන්වෙනි පියවර ගන්ධනුවට අදාළ මිල හඳුනා ගැනීම. එහෙමනම් මිල තමයි විකුණුම් මිල අපිට වෙනම තියෙනවා. මිලියන 3යි. ස්ථාපනය කිරීමේ ගාස්තුව රුපියල් ලක්ෂ 4යි. හරිද? එතකොට මේක යන්ත්‍ර 5කට අපිට එකතු කරගත්තාම මේක 5න් වැඩි කරාම මේක එකතුව 5න් වැඩි කරාම අපිට එනවා ගිවිසුමේ මුළු වටිනාකම. ඊට පස්සේ අපිට තියෙන්නේ එක් කාර්ය සාධන බැඳීම අතර මේකේ මිල බෙදා හැරීම ගන්ධනුවේ ගිවිසුමේ මිල බෙදා හැරීම. එහෙමනම් ගිවිසුමේ මිල අපිට හරියට ලේසි මේක වෙන්වෙන්ව දීලා තියෙන නිසා එහෙමනම් මේ ගිවිසුමට අනුව යන්ත්‍රය විකිණීම වෙනුවෙන් අදාළ මිල තමයි මිලියන 3. සේවා සැපයීම වෙනුවෙන් අදාළ මිල තමයි රුපියල් ලක්ෂ 4. හරි. එතකොට fourth step එකත් අපිට ඇත්තටම ආයෙ ගණනය කිරීමක් කරන්න ඕනේ. මේ ගානේ අපිට ඒක දීලම තියෙනවා. එතකොට පස්වෙනි පියවර තමයි එක් කාර්ය සාධන බැඳීම ඉටු කරාට පස්සේ
ඒකට අදාළ ආදායම හඳුනා ගැනීම. අය භාරය හඳුනා ගැනීම. අය භාරය හඳුනා ගැනීම. එහෙමනම් මේ දීලා තියෙන විස්තර අනුව 2021 3.31 දිනට අය භාරය වෙන්න ඕනේ කීයක්ද? 2021 3.31 දිනට අනුව 3.31 දිනට අය භාරය විය යුත්තේ කීයක්ද? ඔයාලගේ දැනුමින් ටක් ගාලා මට කියන්න බලන්න. දැන් මේ සාකච්ඡා කරපු දේවල් එක්ක මේ එතකොට අපි බලන්න ඕනේ මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙන කාර්ය සාධන බැලීම. යන්ත්‍ර 5ක් විකුණන්න තමයි ගිවිසුමට එළඹුණේ. යන්ත්‍ර 5ක් සපයන්න ගිවිසුමට එළඹුණා. මේ යන්ත්‍ර 5න් යන්ත්‍ර 3ක් අපි දැනටම සපයලා තියෙනවා. යන්ත්‍ර 3ක් දැනටමත් සපයලා තියෙනවා. හැබැයි යන්ත්‍ර 3ක් සැපෙව්වයි කියලා අපිට යන්ත්‍ර 3 සැපීම වෙනුවෙන් අදාළ අය භාරය හඳුනා ගන්න බැහැ. මොකද මේ කාර්ය සාධන බැඳීම් එකිනෙකට එකක් වෙන් කර හඳුනා ගන්න බැරි කාර්ය සාධන බැඳීම් එහෙමනම් අය භාරය හඳුනා ගන්න නම් කාර්ය සාධන බැඳීම් දෙකම සම්පූර්ණ විය යුතුයි. එක යන්ත්‍රයේ විකිණීම, දෙක යන්ත්‍රයේ ස්ථාපනය කිරීම. එහෙමනම් අපි බලන්න ඕනේ මේ විකුණපු සැපයපු යන්ත්‍ර තුනේ කීයක් ස්ථාපනය කරලා තියෙනවද? එහෙමනම් යන්ත්‍ර දෙකක් ස්ථාපනය කරලා තියෙනවා. එහෙමනම් මේ යන්ත්‍ර දෙක සම්බන්ධයෙන් විතරයි කාර්ය සාධන බැඳීම් දෙකම සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට මේකේ අයභාරය විදිහට ඉපයුව ආදායම එහෙම නැත්නම් හඳුනාගත් අයභාරය වෙන්න ඕනේ. යන්ත්‍රයේ සැපීම, යන්ත්‍ර දෙකක් සැපීම වෙනුවෙන් 3002යි. එම යන්ත්‍ර දෙක ස්ථාපනය කිරීම වෙනුවෙන් 402යි. මුළු එකතුව 6800 තමයි හඳුනාගත් අයභාරය වෙන්නේ. දැන් ටිකක් ඉක්මනට යනවා අපිට තියෙන වෙලාවත් එක්ක අපි විතරම ලොකු ප්‍රමාණයක් ආවරණය කරන්න තමයි උත්සාහ කරේ. කියන කාලය සීමිත නිසා. එතකොට මේකෙදි හඳුනාගත් අයභාරය වෙන්නේ රුපියල් 6800යි. හරි. ඊට මේ ප්‍රශ්නේ ඉතුරු කොටස තමයි 3.31 දිනට නොයිපයු අයභාරය. එහෙනම් නොයිපයු අයභාරය වෙන්නේ කීයද? අපිට මෙතන මේ ගිවිසුම වෙනුවෙන් හම්බ වෙලා තියෙනවා කීයද? මිලියන 11ක අත්තිකාරමක් හම්බ වෙලා තියෙනවා. මිලියන 11ක අත්තිකාරමක් හම්බ වෙලා තියෙනවා. අපිට මිලියන 11ක අත්තිකාරමක් හම්බ වුණාට අපි ඇත්තටම දැනට සම්පූර්ණ කරලා තියෙන කාර්ය සාධන බැඳීම් එක අපිට හඳුනා ගන්න පුළුවන් 6800ක් විතර. 6800ක් විතර. එහෙමනම් මේ 11000න් 6800ක් අපි අයභාරයේ විදිහට හඳුනාගත්තා. එතකොට නොයිපොයු අයභාරයේ විදිහට ඉතුරු වෙනවා රුපියල් 4200. එතකොට නොයිපොයු අයභාරයේ විදිහට ඉතුරු වෙනවා මිලියන 42,42,000. 42,42,000. නොයිපොයු අයභාරයේ විදිහට ඉතුරු වෙනවා. හරි. internet right 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 මම හිතන්නේ අපි මේ සාකච්ඡා කරා ප්‍රධාන වශයෙන් මොකද දැන් කරන්ට් එක යන්න පුළුවන් අපේට කරන්ට් එක යනවා 6ට අපි කරන්ට් එක යනකම් ඕනනම් සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් මම ඇහෙනව නේද අපි ප්‍රධාන වශයෙන් කතා කරා සංකල්පනාත්මක රාමුව ඒ වගේම SLFRS 15 ඒ සම්බන්ධයෙන් විභාගයේ මොනවද අහලා තියෙන්නේ සහ උසස් පෙළ මට්ටමට අවශ්‍ය දේවල් අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ට අපි ලබා දීමක් කරා. ඒතකොට අපි මෙතනදී සාකච්ඡා කරා මේ කියන කාරණා දෙකම. අපිට දැන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි අත්‍තරම උත්සාහ කරේ SLFRS 16ක් කතා කරන්න කල්බතු සම්බන්ධයෙන් අපිට ඒකට වෙලාවමදි. right කමන්නේ අපි සැලකිය යුතු ප්‍රමාණයක් අපි විශ්වාස කරන සාකච්ඡා කරා කියලා සංකල්පනාත්මක රාමුව සහ SLFRS 15 මොන හරි ගැටලු තියෙනවද සාකච්ඡාව තුළින් මතුවෙච්ච සහ ඔයගොල්ලන්ට විරුම් කරන විෂය තුල දැන් කොයි වෙලේ හරි කරන්ට් එක යන්න පුළුවන් අපිට කරන්ට් එක කපන්න තියෙන 6ට දැන් 6යි 1යි වෙලාව ඒ නිසා අපේ සම්බන්ධතාවය ගිලිහෙන්න පුළුවන් අපි ඒ නිසා මොන හරි ගැටලුවක් තියෙනවද මොනවාරි chat box එකට මොන හරි ගැටලුවක් තියෙනවා ඔයගොල්ලන්ට දාන්න පුළුවන් කතා කරන්න පුළුවන් එහෙම ගැටලුවක් නැත්නම් අපිට සාකච්ඡාව මෙතනින් ඉවර කරන්න පුළුවන් right right එහෙනම් බොහොම ස්තුතියි අපි එක සම්බන්ධ වුණාට සාකච්ඡාවට සහ අපි සම්පූර්ණ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපි එක මේ ඉන්ටරැක්ටිව් විදිහට අපි ඉස්සලා කිව්වා වගේ අපි එක මේ ගනුදෙනුවක් විදිහට දීපාර්ශ්වික ගනුදෙනුවක් විදිහට අපි එක සාකච්ඡා වෙලා මේක මේ අපේ ඩිස්කෂන් එක අපේ
සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට උදව් කිරීම සම්බන්ධයෙන් අපි හිතනවා මේක ඔයගොල්ලන්ගේ උසස් පෙළ විෂය නිර්දේශයට අනුකූලව සහ ඔයගොල්ලන්ගේ ජීවිතයේ උසස් පෙළ විභාගය ජය ගැනීම සඳහා මහඟු අත්වැලක් වෙයි කියලා සහ අපි ඔයගොල්ලන්ට අවසාන වශයෙන් සුබ පතනවා ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න සහ මේ තියෙන තත්ත්වය තුළ අපි පොසිටිව්ලි හිතන්න ඕනේ අපි නෙගටිව් විදිහට හිතුවොත් එහෙම අපි ඇත්තටම යන්නේ අනිත් පැත්තට අපි පොසිටිව් විදිහට හිතලා අපි හැදෙන්න ඕනේ අපි අනිත් අය හැදෙනවද අනිත් අය මොනවද කරන්නේ කියන එක නොබලා අපේ අනාගතයේ දියුණු අපේ අනාගතයේ සාර්ථක කරගන්න සඳහා මේ වෙලාවේ අපි අධ්‍යාපනය ලැබලා මේ උසස් පෙළ විභාගය හොඳින් කරගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න ඒ සඳහා ධෛර්යය ගන්න විවිධ ප්‍රශ්න තියෙනවා ඒක අපි පිළිගන්නවා නමුත් අපි ඒ සම්බන්ධයෙන් ගැටිලා ඒව ගැන හිතලා ඉඳලා වැඩක් නැහැ අපි අපේ දේවල් ඉස්සරහට කරගෙන යා යුතුයි ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කරගන්න ඒ සඳහා වාසනාව ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි උත්පල ගිණුම් කරන විෂයයට අදාළව නිත්‍ය ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීමට නම් සංකල්පනාත්මක රාමුව ගිණුම් කරන ප්‍රමිත පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් අද දේශනයේ අවසානයේදී සංකල්පනාත්මක රාමුව ගිණුම් කරන ප්‍රමිත වගේ උසස් පෙළ විභාගය සඳහා දැනගත යුතුම කරුණු පිළිබඳව ඉතා විශිෂ්ට මට්ටමේ උදාහරණ පැහැදිලි කිරීම සහිතව සිදු කළ ඒ දේශනය අද සම්මන්ත්‍රණයට ආපු හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම විශාල පිටිවහලක් වෙන්න ඇති. ඉතින් මෙවන් වටිනා හර්වද් දේශනයක් සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරලත් ගණකාධිකාරී ආචාර්ය මුදිත් සුජීව මහතා සහ කතිකාචාර්ය ලලිත් සිල්වා මහතාටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතිය සඳහා අපට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන අප අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රියදර්ශන පීරිස් ගුරු පියාණන්ටත් ව්‍යාපෘතිය සිදු කිරීමේදී ගුරු හරුකම් ලබා දෙමින් වගේම විශේෂ සම්පත්ධාරීන් සොයා ගැනීමේදී අපට විශාල ශක්තියක් ලබා දුන් හිටපු අංශ ප්‍රධානී ආචාර්ය නදීරා ජනාතරී ගුරු මෑණියන්ටත් සියලු ව්‍යාපෘති සිදු කිරීමේදී අපිත් සමග සිටින ඒ මහා ශක්තිය කතිකාචාර්ය රුෂ්ණා ප්‍රීනා ගුරු මෑණියන් ඇතුළු සෑම මොහොතකම ගුරු හරුකම් ලබා දෙන සියලුම කතිකාචාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම තමයි අද දී වැඩසටහනට සහභාගී වූ සියලුම නංගිලා මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි. වැඩසටහන සංවිධාන කටයුතු සිදු කරන්න විශාල දායකත්වයක් ලබා දෙන අපේ සහෝදර සහෝදරියන් පිරිසත් මේ වෙලාවේ මතක් කර සිටිනවා.